නම් 12 වෙනි පාඩම දර්ශක ඒ අර්ථ පුතේ අපි පොඩි පුනරීක්ෂණයක් කරමු මතක් වෙන්න අට වසරේ ඉගෙනගත්තු දර්ශක ටික මතක් කරගන්න ඕන මුලින්ම ප්‍රශ්නාංක 1 අගය සොයන්න කියලා ගන්න ප්‍රශ්නාංක 1 අගය සොයන්න ඒ අර්ථේ රෝමිලකම් 1 දෙකේ 4 වෙනි බලය පුතේ දෙකේ 4 වෙනි බලය අගය සොයන්න නම් අපි මේක ලියා ගන්නවා දෙවරක් දෙක දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි ඕන උත්තරේ 16යි දෙකේ 4 වෙනි බලය දෙවරක් දෙක 4යි 8 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි රෝමිලකම් 2 ඍණ 3 4 වෙනි බලය රෝමිලකම් 3 ඍණ 5 3 වෙනි බලය රෝමිලකම් 4 තුනෙන් එකේ 3 වෙනි බලය හරිද ඔන්න ඍණ 3 වරක් ඍණ 3 වරක් ඍණ 3 වරක් ඍණ 3 ඉතින් මෙහෙමයි දැන් මේක මේ ඔයගොල්ලෝ මෙන්න මේක මතක් වෙන්න ඕනේ හරිද ඔන්න අහගන්න ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය සහ ඉරට්ටේ බලය හරිද මෙන්න sorry සංඛ්‍යාවක ඔත්තේ බලය සහ ඉරට්ටේ බලය කියන එක දැන් මෙතන පුතේ මේ තියෙන සංඛ්‍යාව මොන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාව මෙන්න මේ ඍණ සංඛ්‍යාවක මෙන්න මේ ඍණ සංඛ්‍යාවේ ඉරට්ටේ බලය ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලය ධන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලය ධන සංඛ්‍යාව හරිද එතකොට මේ ගැන ප්‍රශ්නයක් නැහැ මේක කොහොමද වෙන්නේ ධනයි ඔන්න එන 3 වරක් ඍණ 3 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 ඊළඟට 27 වරක් 3 3 වරක් 7 7 17 21කින් 1 දෙකක් ඉතිරි 3 වරක් 2 6යි 2යි 8යි 81යි මොන 81යිද එතකොට මෙන්න ඍණයි ඍණයි ධනයි ධනයි ඍණයි 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 ආයමත් ධනයි ධන 81යි හරිද එතකොට ඔක මතක තියාගන්න මෙහෙම ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය විතරයි ඍණ වෙන්නේ ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය විතරයි ඍණ වෙන්නේ අනිත් ඔක්කොම බල ධනයි අනිත් සියලුම බල ධනයි ඒ කියන්නේ ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලයක් ධනයි ධන සංඛ්‍යාවක ඔත්තේ බලයක් ඉරට්ටේ බලයක් දෙකම ධනයි ඔක අට වසරේ ඉගෙන ගන්නවා ඔන්න එහෙනම් මෙයා 81යි උනේ 81යි ධන 81යි ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලයක් නම් කොහොමද ධනයි ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය විතරයි ඍණ වෙන්නේ ඔන්න මෙයා ඍණ 5 වරක් ඍණ 5 වරක් ඍණ 5 5 වරක් 5 25 25 වරක් 5 125 මොන 125යිද මෙන් ඍණ සංඛ්‍යාවක මොන බලයක්ද ඔත්තේ බලය ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය ඍණ සංඛ්‍යාව එහෙනම් පුතේ ඍණයි එන්නේ ඔන්න බලන්නකො මේ ඍණයි ඍණයි ධනයි ධනයි ඍණයි ඍණයි හරිද මෙන්න මේක මතක තියාගන්න ත්‍රි ඕරි ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය ඍණයි කියලා මතක තියාගන්න හරිද මේක මතක තියාගත්තම පුතේ අනිත් ඒවා ඔක්කොම ධනයි ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය විතරයි ඍණ වෙන්නේ අනිත් ඒවා ධනයි හරි ඔන්න ඍණ 125 හරි මේ 3 එකේ 3 වෙනි බලය ඒ කියන්නේ 3 එක වැඩි කිරීම 3 එක වැඩි කිරීම 3 එක එක්වරක් එක්වරක් එක එකයි 3 වරක් 3 9 9 වරක් 3 27යි 27න් එකයි
27න් එකයි. හරි. ටක් ගාලා ලියා ගන්න මේ ගණන් හතර. මෙන්න මේකත් පැත්තකින් දාගන්න. මේකෙන් කියවෙන්නේ ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය ඍණ වේ කියන එක තමයි ඔකෙන් කියවෙන්නේ. කියන එක කියවෙන්නේ ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය පැත්තකින් ලියලා තියාගන්නවා. ඕන වෙනවා මේ පාඩමට. ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය ඍණ වේ. ක්‍රමීලකම් 5 ඍණ දෙක බෙදීම 5 තුන්වෙනි බලය. ක්‍රමීලකම් 6 මේ 7 අසල් 6 ක්‍රමීලකම් 6 ඍණ 6 හතරවෙනි බලය. ක්‍රමීලකම් 7 5න් 2 තුන්වෙනි බලය ගණය. ඍණ දෙක බෙදීම 5 ගුණ කිරීම ඍණ දෙක බෙදීම 5 ගුණ කිරීම ඍණ දෙක බෙදීම 5 දෙවරක් 2 4 හතරක් 2 8යි පසරක් 5 25 25 125යි ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලයක් එන ඍණයි. ඔන්න උත්තරේ. ඊළඟ පුතේ ඍණ 6 වරක් ඍණ 6 වරක් ඍණ 6 වරක් ඍණ 6 ඍණයි කොහොම වුණත් මේ ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලයක්. ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බල ධනයි. 6 වරක් 6 36 36 වරක් 6 පැත්තකින් ගුණ කරලා ගන්න. 6 වරක් 6 36යි 3ක් විතරයි 6 වරක් 3 18යි 21යි 216යි ආයිමත් 6න් ගුණ වෙන්න ඕනි. 6 වරක් 6 36යි 3ක් විතරයි 6යි 3යි 9යි 6 වරක් 2 12යි 1296යි 1296යි ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලයක් එහෙනම් ධන 1296යි. ක්‍රමීලකම් 7 5න් 2 වැඩි කිරීම 5න් 2 වැඩි කිරීම 5න් 2 දෙවරක් 2 4යි 4ක් 2 8යි 8 පසරක් 5 25 25 5 125යි. ඔව් ධන 125න් 8යි. ඊළඟ ගාන ක්‍රමීලකම් 8 තුන බෙදීම 10 හතරවෙනි බලය. ක්‍රමීලකම් 8 තුන බෙදීම 10 හතරවෙනි බලය. ඊළඟ ක්‍රමීලකම් 9 ඍණ 1 10 වෙනි බලය. ක්‍රමීලකම් 10 ඍණ 1 2001 වෙනි බලය. හරි. ඔන්න දරුවෝ මෙයා 10න් 3 4ක් 10න් 3 වැඩි කිරීම 10න් 3 වැඩි කිරීම 10න් 3 වැඩි කිරීම 10න් 3 හරි.
එතකොට මෙයාට උත්තරේ 3 වරක් 3 9 9 වරක් 3 27 27 වරක් 3 81යි 10 වරක් 10 වරක් 10 වරක් 10 10 වරක් 10 100යි 100 ඒවා 10 10යි 10 ඒවා 10ක් 10 10 10න් 81යි මේක උදු අම්බෝරිනේ ඒකේවා 1000ක් ලියන්න යන්න එපා හොඳේ වෙන එකේවා 1000ක් ලියන්න බෑ මේකට තමයි අරක ඕන ඍණ සංඛ්‍යාවක මොන බලයක්ද මේ ඉරට්ටි බලයක් ඍණ සංඛ්‍යාවක ඉරට්ටි බල නම් ධනයි ඍණ සංඛ්‍යාවක ඔත්තේ බල තමයි ඍණ වෙන්නේ ඍණ සංඛ්‍යාවක ඔත්තේ බල නම් ඍණයි ඍණ එකේ ඕනෑම බලයක් දරුවෝ ඍණ එක ඒ කියන්නේ එකමනේ එකයි හැබැයි මොන එකයිද ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලය ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලය ධන සංඛ්‍යාව එහෙනම් මේක වෙන්නේ ධන එකයි ඔයගොල්ලන් ධන එකක් ගත්ත ළමයි මේකට ධන එකයි අත උස්සන්න මේක ඍණ සංඛ්‍යාවක මොන බලයක්ද මේ ඔත්තේ බලයක් ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය ඍණයි හරි එහෙනම් මේකට වෙන්නේ ඍණ එකයි ඕන පුතේ උත්තර දෙන්න ඔයගොල්ලන් මේ දෙක හරියලාම අත උස්සන්න හරිනේ මතක් වුණාද ඕන්න ඍණ සංඛ්‍යාවක මේ තියෙන ඔත්තේ බලය ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය ඍණයි එකේ ඕනම් බලයක් එකමයි හරි ඊළඟට ලියන පුතේ ප්‍රශ්න අංක 2 ගුණිතයක්සේ විහිදුවා ලියන්න ප්‍රශ්න අංක 2 ගුණිතයක්සේ විහිදුවා ලියන්න ගුණිතයක්සේ විහිදුවා ලියන්න ඒ අර්ථයේ රෝමිලාකම් එක 3යි a ඝනය. වනුතේ 3යි a ඝනය ගුණිතයක්සේ විහිදුවා ලියන්න මෙහෙමයි. 3 ගුණ කිරීම a ඝනයනේ. a ගුණ කිරීම a. 3 ගුණ කිරීම a ගුණ කිරීම a ගුණ කිරීම a. ඒව තුන් දෙනෙක්. රෝමිලාකම් 2 4යි x වර්ග y ඝනය. රෝමිලාකම් 3 ඍණ 5යි p ඝනය q වර්ග. Nominakam 4 ऋण 2යි p ඝනය. Nominakam 5 px ඝනය. හරි කඩදාල මෙඩි කියන්න හරිද ඔන්න පුතේ මෙයා 4 වරක් x වරක් y වරක් y මෙයා ඍණ 5 වරක් p වරක් q වරක් q මෙයා ඍණ 2යි a වැඩි කිරීම ඍණ 2යි a වැඩි කිරීම ඍණ 2යි a ඔන්න ඔහොමයි මෙයාගේ තුන්වෙනි බලය ඒ වගේ තුනක් මේකත් එහෙමයි px වැඩි කිරීම px වැඩි කිරීම px ආයි මේක විහිදුවන්න ඕනේ නැහැ ඔය විදිහට ලියුවා px වැඩි කිරීම px වැඩි කිරීම px මේකත් එහෙමයි පුතේ xy වැඩි කිරීම xy වැඩි කිරීම xy වැඩි කිරීම xy ඊළඟ රෝමිලාකම්
4 x ගේ 4 වෙනි බලය වැඩි කිරීම y ගේ 5 වෙනි බලය. ඉලක්කම් 8 a ඝනය වැඩි කිරීම b ඝනය. හරිද? ඔන්න මෙයා x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම y 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 x ඒව 4යි y ඒව 5යි. ඊළඟට පුතේ ඒව 3යි a වැඩි කිරීම a වැඩි කිරීම a වැඩි කිරීම b වැඩි කිරීම b වැඩි කිරීම b. හරි. ඔයගොල්ලෝ මේ ටික හරි ළමයට උස්සන්න. ඔක්කොම ටික හරි ළමයි. හරි. ලේසියව මේ මතක් කරනවා තාම. ඊළඟ පුතේ ප්‍රශ්නාංක 3 බලවල ගුණිතයක් ලෙස ලියන්න. ප්‍රශ්නාංක 3 බලවල ගුණිතයක් ලෙස ලියන්න. බලවල ගුණිතයක් ලෙස ලියන්න. බලවල ගුණිතයක් ලෙස ලියන්න. හරි. බලවල ගුණිතයක් ලෙස ලියන්න. එතකොට පුතේ දැන් ඔන්න මේ මම ලියන්න කියලා දුන්නේ ප්‍රශ්නාංක 3 බලවල ගුණිතයක් ලෙස ලියන්න කියලා. හරි. දැන් ඊට කලින් මතක් කරගන්න බෑ බලවල ගුණිතයයි ගුණිතයක බලය. මේකත් 8 වසරේදී කියලා දෙන්නේ. ඔන්න අහගන්න. පොඩ්ඩක් මතක් කරනවා. x ගේ ඝනය වැඩි කිරීම y ගේ ඝනය. මෙයා ලියන්න පුළුවන් x වැඩි කිරීම y ගේ මෙන්න මේ ඝනය එළියට අරගෙන. ඔන්න ඔහොම. හරි. x ඝනය වැඩි කිරීම y ඝනය සමානයි x වැඩි කිරීම y ගේ ඝනය. ඒතර පුතේ මේකට කියන්නේ බල වල ගුණිතය. මේකට කියන්නේ කොහමද? බල මේ තියෙන බලයක්. මේ තියෙන්නේ බලයක්. බල වල ගුණිතයක්. මේ තියෙන්නේ බලයක්. මේ තියෙන්නේ බලයක්. බල වල ගුණිතයක්. මේක තමයි බලවල ගුණිතය කියන්නේ. එතන මේ තියෙන්නේ මොකද්ද? xy කියන ගුණිතය. xy කියන ගුණිතය. ගුණිතයක බලය. ගුණිතයක මේ තියෙන xy කියන ගුණිතය. ගුණිතයක බලය. මේකට කියන්නේ එහෙනම් ගුණිතයක බලය. හරිද? ඔන්න බලවල ගුණිතය මෙන්න ගුණිතයක බලය. මේකත් දරුවෝ අමතක වෙලා නම් මේ බලවල ගුණිතයක් ලෙස ලියන්න කියන එකේ මේ ඉස්සරහින් හරි කමන්නේ නැහැ. අමතක වෙච්ච ළමයි දැන් 8 වසරේ මේව අමතකයි නම් මේක පැත්තකින් දාලා තියාගන්න. ලියලා පොටු කරගන්න මේ සයිඩ් එකේ. මොකද මේ 8 වසරේව මතක් කරන්න ටක් දාලා. හරි. 9 වසරට මේ ඕන වෙන නිසා මේවට 8ක් දාලා මතක් කරනවා. බලවල ගුණිතය ගුණිතයක බලය. බලවල ගුණිතය ගුණිතයක බලය. හරි. දැන් ලියන්න කියන්නේ බලවල ගුණිතයක් ලෙස. ඒ කියන්නේ බලවල ගුණිතයක් ලෙස කියන්නේ මේ විදිහට ලියන්න. මේ විදිහට ලියන්න නම් මම ගාන දෙන්න ඕනේ මේ විදිහට. ඔන්න එහෙනම් පුතේ රෝම ඉලක්කම් 1 2 වර්ගය 2 ගුණ කිරීම 2x ගේ වර්ගය. මම දීලා තියෙන්නේ ගුණිතයක බලයක් විදිහට. ඕගොල්ලෝ ලියන්න ඕන මෙන්න මේ. හරි ඔන්න මම පළවෙනි එක කරලා පෙන්නන්නම්. දැන් පුතේ මෙතන ගුණ කිරීමක් නැහැ. එහෙනම් ගුණ කිරීමක් ඕනේ නැහැ. 2 වර්ග x වර්ග ආමෝ ලියන්න පුළුවන්. 2 වර්ග x වර්ග. හරි. ඔන්න ඊළඟ රෝම ඉලක්කම් 2
A වැඩි කිරීම B ඒ තුන්වෙනි බලය. A ගේ තුන්වෙනි බලය වැඩි කිරීම B ගේ තුන්වෙනි බලය. වැඩි කිරීම දුන්නා නම් වැඩි කිරීමත් එක්ක ලියන්න. රෝම ඉලක්කම් 3 පහළට ලියාගෙන යන්න මම මෙහෙන් ලියන්න. දෙක වැඩි කිරීම 3යි P ගේ සම්පූර්ණ ගණය. දෙක වැඩි කිරීම 3යි P ගේ සම්පූර්ණ ගණය. හරි. එතකොට මෙයා ලියන්න පුතේ දෙකේ ඝනය වැඩි කිරීම 3ේ ඝනය P ඝනය. ඔන්න. අර වැඩි කිරීම එහෙමම දාන්න. හරි. පුතේ මෙතෙන්දි මේ ගුණ කිරීම අයින් කරන්න බෑ. ඇයි දන්නවද? එතකොට 2යි 3යි සංඛ්‍යා දෙක එක ළඟනේ. සංඛ්‍යා දෙකක් එක ළඟ තියෙද්දි මේ ගුණ කිරීමේ ලකුණ අයින් කරන්න බෑ. හැබැයි මෙන්න මෙතන නම් අයින් කරත හැකියි. මෙන්න මේක තියෙනවනේ. මේක සංඛ්‍යා දෙකක් නෙමෙයිනේ. මේක නම් හැබැයි A ඝනය B ඝනය කියලා ලියන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් නෑ. පුතේ මේක ලියාගන්න A ඝනය B ඝනය කියලා. මේ ගුණ කිරීම කියන එකේ ලියාගන්න A ඝනය B ඝනය කියලා. කොහොමද ලියාගන්නේ? ඊළඟට රෝම ඉලක්කම් 4 දෙකයි A බෙදීම 3ේ 4 වෙනි බලය. මේ රෝම ඉලක්කම් 4. මෙන්න මෙයා දෙකේ 4 වෙනි බලය A ගේ 4 වෙනි බලය බෙදීම 3ේ 4 වෙනි බලය. A ගේ දෙකේ 4 වෙනි බලය A ගේ 4 වෙනි බලය 3ේ 4 වෙනි බලය. රෝම ඉලක්කම් 5 ඍණ 3යි x බෙදීම 4ේ 5 වෙනි බලය. එතකොට පුතේ මේ ඍණ 3ට අරගන්න. අපිට ඕන එක්ස්ට්‍රා ගන්න පුළුවන් 3ට ගන්න. ඍණ 3ේ 5 වෙනි බලය x ගේ 5 වෙනි බලය බෙදීම 4ේ 5 වෙනි බලය. ඍණ 3ේ 5 වෙනි බලය x ගේ 5 වෙනි බලය 4ේ 5 වෙනි බලය. රෝම ඉලක්කම් 6 8යි P බෙදීම 8යි P බෙදීම 3යි Q ගේ 7 වෙනි බලය. ගේ 7 වෙනි බලය. 8ේ 7 වෙනි බලය P ගේ 7 වෙනි බලය 3ේ 7 වෙනි බලය Q ගේ 7 වෙනි බලය. රෝම ඉලක්කම් 7 7ක් ඕනෙත් නැහැ නේ ඇති 7ක් ඕනේ නැහැ. හරි ලියන පොතේ දැන් ලියුවේ බලවල ගුණිතයක් ලෙසනේ. ඊළඟ ප්‍රශ්නාංක 4 ගුණිතයක බලයක් ලෙස ලියන්න. ප්‍රශ්නාංක 4 ගුණිතයක බලයක් ලෙස ලියන්න. මේ කියන්නේ අනිත් පැත්ත. ගුණිතයක බලයක් ලෙස ලියන්න. ඒ අර්ථයේ රෝම ඉලක්කම් 1 දෙකේ ඝනය වැඩි කිරීම 5ේ ඝනය. දෙකේ ඝනය වැඩි කිරීම 5ේ ඝනය. එතකොට මෙයා ලියන්න පුළුවන් කොහොමද? දෙවරක් 5ේ ඝනය. මොන පුතේ දෙවරක් 5ේ ඝනය. මේ ඝනය එළියට ගත්තා. මේ තියෙන්නේ බල වල ගුණිතයක බලය. බල වල ගුණිතයක බලය. මම ප්‍රශ්නයක් අහනවා. මෙතන ගුණ කිරීම අයින් කරොත් අවුලක් නැද්ද අවුලක්ද? අවුලක්. අවුලක් ප්‍රශ්නයක් තියෙනවා. පුතේ මේක ගුණ කිරීම අයින් කරොත් මේක 25යි. එහෙනම් හොඳට මතක තියාගන්න. සංඛ්‍යා දෙකක් තියෙන තැන පුතේ ගුණ කිරීම අයින් කරන්න යන්න එපා. සංඛ්‍යා දෙකක් තියෙන තැන ගුණ කිරීම අයින් කරන්න යන්න එපා. හරි. රෝම ඉලක්කම් 2 3ේ 4 වෙනි බලය වැඩි කිරීම A ගේ 4 වෙනි බලය.
3 4 වෙනි බලය වැඩි කිරීම A ගේ 4 වෙනි බලය. ඔන්න පුතේ මේක 3 වැඩි කිරීම A ගේ 4 වෙනි බලය. මෙතන ගුණ කිරීම අයින් කරලා ප්‍රශ්නයක් නෑ. 3 වැඩි කිරීම A කියන්නේ 3යි ඒම තමයි. එහෙනම් පුතේ මම ඊළඟ පේලේ මේ වැඩි කිරීම අයින් කරලා 3යි A ගේ 4 වෙනි බලය කියලා. කිසිම ප්‍රශ්නයක් නෑ. එතන ගැටලුවක් වෙන්නේ නෑ. එතන අවුලක් නෑ. හරි. ඕන ඊළඟට ඉලක්කම් 3. දෙකේ පස්වෙනි බලය A ගේ පස්වෙනි බලය. දෙකේ පස්වෙනි බලය A ගේ පස්වෙනි බලය. මෙයා ලියන්න පුළුවන් 2යි A ගේ සම්පූර්ණ පස්වෙනි බලය. ඉලක්කම් 4. 3ේ 4 වෙනි බලය x ගේ 4 වෙනි බලය බෙදීම y ගේ 4 වෙනි බලය. හරි. ඉලක්කම් 5. ඍණ 2ේ 7 වෙනි බලය A ගේ 7 වෙනි බලය බෙදීම 3ේ 7 වෙනි බලය. මෙයා 3යි x බෙදීම y ගේ සම්පූර්ණ 4 වෙනි බලය. ඔරුත්තේ මෙයා ඍණ 2යි A බෙදීම 3ේ සම්පූර්ණ 7 වෙනි බලය. ඍණ 2යි A බෙදීම 3ේ සම්පූර්ණ 7 වෙනි බලය. ඉලක්කම් 6. 4ේ දෙවෙනි බලය A ගේ 4 වෙනි බලය බෙදීම B ගේ 4 වෙනි බලය. මේක ලියමු බලන්න. ඉලක්කම් 6. මේක ලියුව කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. කොහොමද ලිව්වේ? මෙහෙම ලියපු ළමයි අත උස්සන්න. 4යි A බෙදීම B ගේ 4 වෙනි බලය කියලා ලියපු ළමයි අත උස්සන්න. ඔන්න ඔහොම ලියපු ළමයි අත උස්සන්න. මෙහෙම ලියන්න බෑනේ. මේ දෙක තියෙන්නේ. එතනත් 4ක් තිබ්බනම් මෙහෙම ලියන්න තිබ්බා. එහෙනම් පුතේ මේක කොහොමද ලියන්නේ? ලියන්න වෙන්නේ. ලියපු කෙනෙක් කියන්න කොහොමද මේක ලියන්නේ? මෙහෙම ලියන්න බෑ. 2ේ 4 වෙනි බලය කියලා ගත්තම ලියන්න. අන්න හරි. පුතේ මේ 4 කියන්නේ 4ේ වර්ගය මෙන්න මේ 4ේ වර්ගය අපිට හදා ගන්න පුළුවන්. 4 කියන්නේ 2ේ වර්ගය. 4 කියන්නේ 2ේ වර්ගය. දෙවරක් දෙක 4යි. ඒ කියන්නේ මේ 4ේ වර්ගය ලියා ගන්න පුළුවන් 2ේ 4 වෙනි බලය කියලා. 2ේ 4 වෙනි බලය A ගේ 4 වෙනි බලය බෙදීම B ගේ 4 වෙනි බලය. 2ේ 4 වෙනි බලය A ගේ 4 වෙනි බලය බෙදීම B ගේ 4 වෙනි බලය. එහෙනම් 2යි A බෙදීම B ගේ සම්පූර්ණයෙන්ම ඕන 4 වෙනි බලය. ඔන්න ඔහොම ලියා ගන්න පුළුවන්. හරිනේ? ඔන්න ඔය වගේ අපි ඉස්සරහදී දැන් සුළු කරනවා. බලයක බලයේ නීති ගෙනල්ලා ඒ නීති වලින් මේක නම් හදනවා. හරි. ඔන්න රෝම ඉලක්කම් 6 මුලින්ම ලියා ගන්න. හරි පුතේ. දැන් තියෙන්නේ අපිට දර්ශක නීති ගැන කතා කරන්න. හරිද? ඕන්න හදන්න. දර්ශක නීති. පුතේ ගන්නකො මාතෘකාවක් දර්ශක නීති කියලා. දර්ශක නීති. දර්ශක නීති.
හරිද? මෙන්න මේකයි පුතේ මම මුලින්ම කියලා දෙන නීතිය. මෙන්න මෙහෙම ಗುಣ කිරීමේදී පාත් සමාන නම් මේක A ගේ m තියෙනවා මේකත් A ගේ n තියෙනවා. ಗುಣ කිරීමේදී පාද සමාන නම් පුතේ අපිට පුළුවන් මෙන්න මේ දර්ශක එකතු කරන්න. A ගේ m ධන n කියලා ලියන්න පුළුවන්. හරිද? ಗುಣ කිරීමේදී පාද සමාන නම් මෙන්න මේ දර්ශක දෙක එකතු කරලා ලියන්න පුළුවන්. හරි. ලියන පුතේ තරුවක් දාලා දර්ශක නීතියටතේ පළවෙනි මුලින්ම නීතිය ಗುಣ කිරීමේදී පාද සමාන නම් දර්ශක එකතු කරනු ලැබේ. ಗುಣ කිරීමේදී පාද සමාන නම් දර්ශක එකතු කරනු ලැබේ. ಗುಣ කිරීමේදී පාද සමාන නම් දර්ශක එකතු කරනු ලැබේ. හරි. මෙන්න මේක ලියලා පොදු කරගන්න. ಗುಣ කිරීමේදී පාද සමාන නම් දර්ශක එකතු කරනු ලැබේ. මෙන්න මෙයා ලියලා චූ කරගන්න. හරිද පුතේ? ඔන්න අහගන්නකෝ. මම ඔන්න එකක් කියලා දෙනවා. දෙකේ තුන්වෙනි බලය ಗುಣ කිරීම දෙකේ හතරවෙනි බලය. පුතේ ಗುಣ කිරීමේදී පාද සමාන නම් දර්ශක එකතු වෙනවා. මේ 3යි 4යි එකතු වෙනවා. 3 ධන 4. දෙකමයි පාදය. දෙකේ 4යි 3යි එකතු කරා 7යි. දෙකේ 7 වෙනි බලය. අපි බලමු දැන් ඔන්න ඕක එනවද කියලා. හරි. මෙන්න මේක එනවද කියලා බලමු. දැන් මෙහෙම නීතියක් කිව්වට මේක ඇත්තද බොරුද කියන අපි දන්නේ නැහැනේ. අපිට චෙක් කරලා බලන්න පුළුවන් පුතේ. මේක දෙකේ 7ක් එනවද කියලා. ඔන්න මම මෙයා ලියා ගන්නවා මෙන්න මෙහෙම. දෙකේ තුන්වෙනි බලයනේ. දෙකේ තුන්වෙනි බලය ගුණ කිරීම දෙකේ හතරවෙනි බලය කියන එක පුතේ දෙකේ තුනක් නම් දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක. ගුණ කිරීම දෙකේ හතරක් නම් දෙකේ හතරයි. දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක. හරි. දෙකේ තුනයි නම් දෙකේ තුනයි. දෙකේ හතරයි නම් දෙකේ හතරයි. බලන්න පුතේ ඔක්කොම දෙකේ කියලා. 1 2 3 4 5 6 7. දෙකේ හතරවෙනි බලය. ඇත්තනේ. ඔන්න එහෙනම් ගුණ කිරීමේදී පාද සමාන දර්ශක ඇත්තටම එකතු වෙලා නේද? මෙන්න දෙකේ හතරවෙනි බලයක් ඇවිල්ලා. ඔන්න එහෙනම් පුතේ අපි ලියාගමු උදාහරණයක්. උදාහරණ මෙහෙම ලියාගමු. උදා කියලා මෙන්න ඉස්සරහින් උත්තරේ දාමුනේ. ආයෙත් එන්නේ කොහොමද? සමානයි දෙකේ හතරවෙනි බලය. උදා 1 කියලා මෙයා ලියාගන්න. උදා 2 කියලා මෙයා. උදා 1 මෙයා උදා 2 මෙයා. ඔන්න එතකොට පුතේ මෙයා ලියන්න පුළුවන් 4යි 3යි 1යි එකතු කරලා. 4 ධන 3 ධන 1. ඉස්සරහින් උත්තරේ ලියනවා. 4 ධන 3 ධන 1. 4 5 6 7 8. x ගේ 8 වෙනි බලය. හරිද? වැඩේ තේරුණාද? හරි. ඊළඟ පුතේ ඊළඟට අරුව දෙවෙනි නීතිය
ඊළඟ තරුව දෙවෙනි නීතිය. බෙදීමේදී පාද සමාන නම් බෙදීමේදී පාද සමාන නම් බෙදීමේදී පාද සමාන නම් බෙදීමේදී පාද සමාන නම් ලවයේ දර්ශකයෙන් ලවයේ දර්ශකයෙන් ලවයේ දර්ශකයෙන් හරයේ දර්ශකය අඩු කරනු ලැබේ. බෙදීමේදී පාද සමාන නම් ලවයේ දර්ශකයෙන් හරයේ දර්ශකය අඩු කරනු ලැබේ. බෙදීමේදී පාද සමාන නම් ලවයේ දර්ශකයෙන් හරයේ දර්ශකය අඩු කරනු ලැබේ. ඔන්න පුතේ දැන් මෙතන බෙදීම තිබුණා. දුන කිරීම නැතුව මෙතන බෙදීම තිබුණා. හරි. ඔන්න අහගෙන ඉන්න. ඕක ඔය විදිහට දෙන්නත් පුළුවන්. නැත්නම් පුතේ මේක මේ විදිහට දෙන්නත් පුළුවන්. මේක. AGM බෙදීම AGM. කොහොමද දෙන්නත් පුළුවන්. අපි ඔය දෙකම කොටු කරගන්නවා. දෙකම එකට. ඔන්න. බෙදීමේදී පාද සමාන නම් කාගෙන් කවුද අඩු කරන්නේ? ලවයේ දර්ශකයෙන් තමයි පුතේ හරයේ දර්ශකය අඩු කරන්නේ. හරි. m ගෙන් n. a ගේ m අඩු කිරීම n. මෙයාගෙන් මෙයා තමයි අඩු වෙන්නේ. එහෙනම් මෙයා තමයි ලවයේ දර්ශකය, මෙයා තමයි ලවය, මෙයා තමයි හරය. මෙයා තමයි හරයේ දර්ශකය. එහෙනම් පුතේ a ගේ m බෙදීම a ගේ n කියන්නේ a ගේ m ඍණ n. මෙතන ඍණ. මේ දෙකම ලියලා කොටු කරගන්න. මේ දෙකම ලියලා කොටු කරගන්න. ඔන්න පුතේ මේකට උදාහරණ ඕන බලා ගන්න. මේකට උදාහරණ මම මෙයාට මුලින්ම ලියන්නම්. 3 පස්වෙනි බලය බෙදීම 3 දෙවෙනි බලය. හරි ලේසි. පාදය 3යි 3 පහෙන් දෙකක් අඩු කරා. 5 අඩු කිරීම 2. 3 තුන්වෙනි බලය. ඔය තියෙන්නේ පළවෙනි උදාහරණය. ඔන්න පුතේ දෙවෙනි උදාහරණය x ගේ 7 වෙනි බලය බෙදීම x ගේ 3 වෙනි බලය. මෙයාගේ මෙයා අඩු කරමු. x ගේ 7 ඍණ 3. 7න් 3ක් අඩු කරා x ගේ 4 වෙනි බලය. හරි. උදාහරණ දෙකම ලියා ගන්න. උදාහරණ දෙකම ලියා ගන්න. හරි. ඊළඟ නීතිය. ඊළඟ තරුව. නැත්නම් අංක 3. තුන්වෙනි නීතිය. ලියන්න පුතේ මෙහෙම. ඍණ දර්ශක ධන දර්ශක බවට ඍණ දර්ශක ධන දර්ශක බවට පත් කිරීමේදී ඍණ දර්ශක ධන දර්ශක බවට පත් කිරීමේදී පරස්පරය පදත්තරය කියලා එහෙම ලියන්න එපා. හොඳ පරස්පරය ගනු ලැබේ. මේ මොකක්ද පරස්පරය කියන්නේ? මේ පරස්පරය කියන එක දන්නේ නැත්නම් ලියාගන්න. ඔය පරස්පරය කියන්නේ මේ ඉර උඩයි ඉර යටයි මාරු කරනවා කියන්නේ. හරි?
පරස්පරේ. උඩ යට මාරු කරනවා. මතකද අර බෙදන්නේ ඒ උඩට පරස්පරයෙන් ගුණ කරනවා. උඩ යට මාරු කරනවා. හරි. ඕන්න අහගන්න. ඍණ දර්ශක ධන දර්ශක බවට පත් කිරීමේදී පරස්පරය ගන්න. ඕන්න පුතේ අහගන්න. මම දැන් ලියනවා A ගේ ඍණ m වෙනි බලය. A ගේ ඍණ m වෙනි බලය. ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්න ඕන පුතේ. එහෙනම් පරස්පරය ගන්න. ඒ කියන්නේ මෙයා ඉන්නේ ඉර උඩනේ. මෙයා ඉරයට කවුද ඉන්නේ 1. එහෙනම් මෙයා ඉර යටට දානවා. එහෙනම් මෙයාව ඉර යටට දානවා. ඒකේ ඍණ m ඉර යටට ආවම ඒකේ ධන m. ඒතර මෙතන මුකුත් නැහැ කියන මෙතන එකයි. හරි. මෙයා ඉර යටට ආව ඒකේ ධන m. ඍණ කෑල්ල පහළට ආව ඒකේ ධන m. හරිද පුතේ? ඔන්න මේක. ඍණ දර්ශක ධන දර්ශක කරද්දී මෙන්න මේ ඍණ කෑල්ල හැලෙනවා. හොඳට මතක තියාගන්න. ඍණ කෑල්ල හැලෙනවා. ඕක පුතේ අමතක වෙනවා නම් මෙන්න මෙහෙම මතක තියාගන්න. හරි. දැන් ඔන්න ඔය වහලේ උඩ ඉන්න ඕනේ පුතේ හූනෝ. හරි. ඔන්න වහල උඩ ඉන්න හූනේ. කොහොමද බලන්න? වහල උඩ ඉන්න හූනේ. ආන්ගේ හූන බිමට වැටෙනකොට උගේ නැට්ට හැලෙනවා. හරි. ඌ බිමට වැටිච්ච ගමන් නැට්ට හැලුණා. මෙන්න ඒකේ ඍණේ මුඩ ඉන්නේ. බිමට වැටුණා. යටට වැටුණා. මොකදුනේ නැට්ට හැලුණා. ඍණ හැලුණා. හරිනේ? ඔය කාටවත් කියන්න යන්න එපා. හරි. ඔන්න ඒක හරි. තව තියෙනවා මම මෙහෙ ලියන් යන්න. පහළ ඒවත් කමන්නේ නැහැ. මම මෙහෙ ලියන් යන්න. ඔන්න ඊළඟට පුතේ 1 යට A ගේ ඍණ n. ඍණ n කියලා ගන්නවා. හරි n හරි ඕන එකක්. 1 යට A ගේ ඍණ n. දැන් පුතේ මේ යට තියෙන්නේ ඍණ දර්ශකේ යට ඍණ දර්ශකයක්. මෙයා ධන දර්ශකයක් කරන්න ඕන. මේ ඍණ දර්ශකේ ධන දර්ශකේ කරන්න ඕන. මොකද කරන්නේ? දාන්නේ උඩට. දාන්න උඩට. ඔන්න A ගේ ධන m. A ගේ ධන m. හරි. අර වගේම තමයි. යට ඉන්න මුණ උඩට ගියොත් ඒත් නැහැ. ඔන්න පුතේ ඍණ කෑල්ල හැරුණා. ඕන්න ඒකත් හරි. තව එකක් තියෙනවා. මෙන්න මෙහෙම. A ගේ ඍණ m B ගේ ඍණ n. A ගේ ඍණ n ඒ ජීවන දාලා ගමු දෙවෙනි එකක් ගන්න. හරි ඒම ගමු ඒම ගන්න. ඒම ගන්න අහගෙන ඉන්න. A ගේ ඍණ m A ගේ ඍණ n. දැන් පුතේ උඩත් හුණෙක් ඉන්නවා යටත් හුණෙක් ඉන්නවා. උඩ හුණ යට යනවා යට හුණ උඩට යනවා. හරිනේ? මෙයා පහළට ආවා ඍණ m නෑ A ගේ ධන m. මෙයා උඩට ගියා A ගේ ධන m. හරි. ඕන්න ඔය තුනම එකට කොටු කරගන්න. හරි. ඔන්න ඔය තුනම එකට කොටු කරගන්න. ළමයි වීඩියෝ ඔන් කරගන්න වීඩියෝ. ඔන්න පුතේ මේකට උදාහරණ තුනේ ඍණ 7 වෙනි බලය. තුනේ ඍණ 7 දාන්න පහළට. එක බෙදීම තුනේ 7 වෙනි බලය. ඔන්න පළවෙනි උදාහරණය. ඔන්න උදාහරණ 2. 1 යට x ගේ ඍණ 5. 1 යට x ගේ ඍණ 5. x ගේ ඍණ 5 උඩට දාන්න. එතකොට x ගේ ධන 5. හරිද? ඔන්න පුතේ තව උදාහරණයක්. ලක්කම් 3 දෙකේ ඍණ 8 වෙනි බලය බෙදීම A ගේ ඍණ 3 වෙනි බලය.
A ගේ ඍණ තුන්වෙනි බලය උඩට ගියා. A ගේ තුන්වෙනි බලය. දෙකේ ඍණ අටවෙනි බලය පහළට ආවා. දෙකේ අටවෙනි බලය. හරි. මෙයා උඩට ගියා. මෙයා පහළට ආවා. හරි පුතේ. ලියන්න ඊළඟ නීතිය ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය එක වේ එකක් වේ ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය එකක් වේ. නමුත් පුතේ හොඳට මතක තියාගන්න ඔහොමම ලියා ගන්න වරහන් ඇතුලේ සංඛ්‍යාව බිඳුව වෙන්න බෑ. හරිද? හරි. අපි ඒක ඊළඟට මේ දෙකම දාන්න කවන්න. මෙහෙම ගන්නකො. මෙන්න ඕනෑම සංඛ්‍යාවකට මම ගන්නම් x කියලා. x ගේ බිඳුවෙනි බලය ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. නමුත් මෙන්න මේ x බිඳුවක් වෙන්න බෑ. හරි. ඒ කියන්නේ බිඳුවෙනි බලය අපි අරගන්නේ නැහැ. x බිඳුවක් කියලා ගන්න නැහැ. හරි. එහෙනම් x ශූන්‍ය වෙන්න බෑ. මෙන්න මෙයා ලියලා කොටු කරගෙන x වරහන් ඇතුලේ මෙහෙම ලියා ගන්න x ශූන්‍ය නොවිය යුතුයි. ඒ කියන්නේ x සමානයි බිඳුව නොවිය යුතුය. x සමානයි බිඳුව නොවිය යුතුය. x සමානයි බිඳුවක් වෙන්න බෑ. බිඳුවෙනි බලය අපි අර දක්වන්නේ. x සමානයි බිඳුව නොවිය යුතුය. x ගේ බිඳුව 1යි. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. සංඛ්‍යාවක් කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. හරි දශම සංඛ්‍යාවක්. හරි ඍණ සංඛ්‍යාවක්. හරි ඕනම එකක්. බිඳුවෙනි බලය 1යි. ඔන්න උදාහරණ. පහේ බිඳුවෙනි බලය ගත්තොත් පහේ බිඳුවෙනි බලය 1යි. ඔන්න ඒක උදාහරණයක්. තව උදාහරණයක් පුතේ. ඍණ 7 බිඳුවෙනි බලය. ඍණ 7 බිඳුවෙනි බලය ඍණ සංඛ්‍යාවක බිඳුවෙනි බලය වුණත් 1යි. ඔන්න තව උදාහරණයක්. A ගේ බිඳුවෙනි බලය ගත්තත් ඒත් 1යි. රෝමි ලක්කම් 4 දෙක බෙදීම 3 බිඳුවෙනි බලය ගත්තත් ඒත් 1යි. දෙක බෙදීම 3 බිඳුවෙනි බලය ගත්තත් ඒත් 1යි. හැබැයි බිඳුවෙනි බලය අපි අර දක්වන්නේ. බිඳුවෙනි බලය 1යි කියලා අපි මෙහෙම ලියන්නේ නැහැ. බිඳුවෙනි බලය. ඒක අර්ථ දක්වන්නේ නැහැ. අපි ඒක ලියන්නේ නැහැ. එහෙම ලියන්නේ. හරි. ඊළඟට ඕන ශුන්‍ය දර්ශකයක් ඉවරයි. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි කියන නීතියත් හරි. ඊළඟ පුතේ ඊළඟ නීතිය බලයක බලයක් ලෙස ඇති විට බල දෙක ගුණ කරනු ලැබේ. බලයක බලයක් ලෙස ඇති විට බල දෙක ගුණ කරනු ලැබේ. බලයක බලයක් ලෙස ඇති විට බල දෙක ගුණ කරනු ලැබේ. බලයක බලයක් ලෙස ඇති විට බල දෙක ගුණ කරනු ලැබේ. මෙන්න මෙහෙමයි. A ගේ m වරහන් දාලා n කියන දර්ශකය. බලයක බලයක් බලය. ඔන්න පුතේ බලයක බලය
බලයක බලය බලයක බලය බලයක බලයක් ලෙස ඇතිවිච්ච බල දෙක ගුණ කරනවා. ඒ කියන්නේ ඒගේ mn ගුණ වෙනවා ඒගේ mn කියලා නෝ. හරි ලේසි. බලයක බලයක් ලෙස ඇතිවිච්ච බල දෙක ගුණ කරනවා. ඒගේ mn ඕනෝක ලියන ගුණ කරගන්න. ඔය කොටු කරගත්තු හැම එකක්ම highlight වෙන්න ඕනි. මේ වෙද්දි කොටු කරගෙන තියෙන සියලු දේවල් highlight කරගන්න ඕන පුතේ. හරි මේකට උදාහරණ 3 දෙවෙනි බලය 5 වෙනි බලය. තව උදාහරණයක් x ගේ ඍණ දෙවෙනි බලය 3 වෙනි බලය. හරි. මෙයා 3 දෙවරක් 5 මේ දෙන්න ගුණ වෙනවා. දෙවරක් 5 10යි. 3 10 වෙනි බලය. මෙයා x ගේ ඍණ දෙවරක් 3 ඍණ 6යි. x ගේ ඍණ 6යි. අද පුතේ වැඩේ තේරුණාද? මේ දෙන්න ගුණ වෙනවා. මෙහෙම වරහණක් දාලා බල දෙයක් තියෙදි බල දෙක ගුණ වෙනවා. බල බලේ. දෙවරක් 3 6යි ඍණ 6යි. හරි. ඔන්න පුතේ දර්ශක නීති ඔක්කොම ටික ඉවරයි. හරිද? දර්ශක නීති ඔක්කොම ඉවරයි. හරි. දැන් තියෙන්නේ මේ ඔය දර්ශක නීති එකින් එක ඔප්පු කරන්නත් ඕනේ. ඔන්න දර්ශක නීති ඉවරයි. දැන් අපි ගණන් හදමු. මෙන්න මේව එකින් එක ඔප්පු කරන්න ඕනේ. හරිද? මම දෙන්නම් ගාන පළවෙනි ගාන ඉඳලා ප්‍රශ්නාංක 1 ලියන්න මෙහෙම ප්‍රශ්නාංක 1 බව පෙන්වන්න. ප්‍රශ්නාංක 1 බව පෙන්වන්න. ප්‍රධාන ප්‍රශ්නාංක 1 බව පෙන්වන්න. ඔන්න පුතේ මේකයි. ඒකට රෝමි ලකම් 1 x ගේ 7 වෙනි බලය ගුණ කිරීම x ගේ 3 වෙනි බලය සමානයි x ගේ 10 වෙනි බලය බව ඕනක පෙන්නන්න ඕනේ. ඔන්න බලාගන්න මේක පෙන්නන විදිය. x ගේ 7 වෙනි බලය සමානයි ගුණ කිරීම x ගේ 3 වෙනි බලය x ගේ 10 වෙනි බලය බව. මේක කරන්න පුතේ මෙන්න මේ පැත්තම ලියා ගන්නවා. ඒ කියන්නේ වම් පැත්ත අර ගන්නවා. වම් පැත්ත අරගෙන දකුණු පැත්ත එනවා කියලා පෙන්නනවා. හරිද? ඔන්න මෙයා ලියා ගන්නවා x ගේ 7 ගුණ කිරීම x ගේ 3 සමානයි x ගේ 7 මම ලියා ගන්නවා x ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x x ඒ 7ක් 1 2 3 4යි 5යි 6යි 7යි 1 2 3 4යි 5යි 6යි 7යි x ඒ 7යි ඊළඟ x ඒ 3යි x ගුණ කිරීම x ගුණ කිරීම x x ඒව 7යි 1 2 3 4යි 5යි 6යි 7යි ඊළඟ x ඒව 3යි 1 2 3 ඊළඟ පුතේ ඔක්කොම x ඒව කීයද ඔක්කොම x ඒව 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඔක්කොම x ඒව 10යි ඕන x ගේ 7 ගුණ කිරීම x ගේ 3 සමානයි x 10 හරි ඔන්න පළවෙනි එක රෝමි ලක්ෂණ 2 x ගේ 5 බෙදීම x ගේ 2 දෙවෙනි බලය සමානයි x ගේ 3 වෙනි බලය බව x ගේ 5 වෙනි බලය බෙදීම x ගේ 2 වෙනි බලය සමානයි x ගේ 3 වෙනි බලය බව මේකත් ඒ විදිහමයි පුතේ හරිද x ගේ 5 බෙදීම x ගේ 2 වෙනි බලයෙන් මම මෙන්න මේ පැත්ත ලියා ගන්නවා x ගේ 5 බෙදීම x ගේ 2 වෙනි බලය ඔන්න මේ ඉර x ගේ 5ක් කිව්වම x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x 1 2 3 4යි 5යි x ගේ වර්ගය කිව්වම x වැඩි කිරීම x දැන් මේ කපලා දාන්න
x එකයි 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 ඉතුරුනේ x ගේ තුන්වෙනි බලය. ඕන අන්තිමට යටින් මේක යටින් පුතේ දැන් මට මෙතන ඉඳ යන්න ඉඩ නැහැ මම මෙහින් ගන්නම් අන්තිමට යටින් එම නිසා x ගේ පහ බෙදීම x ගේ පහ බෙදීම x ගේ වර්ගය සමානයි. ඒ නිසා x පහ බෙදීම x ගේ වර්ගය සමානයි x ගේ තුන්වෙනි බලය x ගේ තුන්වෙනි බලය. හරිද? ඊළඟට හරිද? ඔන්න ප්‍රමිලකන් 3 රෝම ඉලක්කම් 3 x ගේ ඍණ තුන්වෙනි බලය සමානයි 1ට x ගේ තුන්වෙනි බලය බව. හරි. මේ කොහොමද කරන්නේ? මේ පුතේ මෙන්න මෙහෙමයි. ඔය x ගේ ඍණ 3ක් හදාගන්න විදිය ටිකක් අමුතු විදියට තියෙන්නේ x ගේ 2යි x ගේ 5යි මෙන්න මෙහෙම හදාගන්න ඕනේ. ඔය x ගේ ඍණ 3 කියන එක පුතේ අපි ලියා ගන්නවා x ගේ මෙන්න මෙහෙම බෙදීමක් මේ විදිහට. දැන් මෙයාගෙන් මෙයා මෙහෙම අඩු කරනවා වගේ අනෙකට හදා ගන්නවා. x ගේ දෙවෙනි බලය බෙදීම x ගේ පස්වෙනි බලය. කියන්නේ අපි මෙන්න මෙහෙම එකක් තියාගෙන මේක හදා ගන්න මේ වගේ එකක් එනවා. වෙන එකක් ගන්නත් පුළුවන්. ඔහොක නැතුව අපිට වෙනමම උදාහරණයක් ගන්නත් පුළුවන්. මොනම මෙයා ගත්තා. 2න් 5ක් අඩු වෙනවා පුතේ වෙන 3යිනේ. ඒ කියන්නේ මේ කලින් නීතියට අනුව. හරි. ඕන්න දැන් මෙතන මෙයාමම ලියා ගන්නවා මෙහෙම. x වර්ගනේ x වැඩි කිරීම x. ඊළඟට x ගේ 5 x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x 1 2 3 4 5 x ගේ 5 මේ x එකයි මේ x එකයි කපලා දැම්මා මේ x එකයි මේ x එකයි කපලා දැම්මා මෙතන මුකුත් නැහැ කියන්නේ 1යි මේ ඔක්කොම 1යි මේවා එක නම් වැඩක් නැහැ එක් වරක් එක 1යි මෙතන එක් වරක් x x ගේ තුන්වෙනි බලය ඒ කියන්නේ x ගේ ඍණ 3 කියන්නේ 1ට x ගේ තුන්වෙනි බලය. ඕන. දැන් ළමයි කාරණා සර් අපිට මේක විතරද ගන්න පුළුවන්. නෑ. මේක විතර නෙමෙයි අපි වෙන උදාහරණයක්. කියන්නේ මේක හැදෙන විදිහට වෙන එකක් වුණත් ගන්න පුළුවන්. මුලින්ම මේක ලියා ගන්න. කියන්නේ මේක හැදෙන විදිහට වෙන එකක් වුණත් මෙතන ලියා ගන්න පුළුවන්. දැන් මෙයාගෙන් මෙයා අපි අර කලින් නීතිය දෙවෙනි ඒ කියන්නේ පුතේ මේ තුන්වෙනි නීතිය සාධනය කරන්න තුන්වෙනි නීතිය පෙන්වන්න දෙවෙනි නීතිය යොදා ගන්න පුළුවන්. හරි. මෙතෙන්දි මම දෙවෙනි නීතිය ගත්තා. 2න් 5ක් අඩු කරාම ඍණ 3යිනේ. මෙයාගෙන් මෙයාව අඩු කරාම ඍණ 3යිනේ. ආන්ගේ දෙවෙනි නීතිය ගත්තා. මේක පෙන්වන්න. හරි. එතකොට ළමයේ කාරණා සහිත මේ දෙන්න විතරද ගන්න පුළුවන්. නෑ. වෙන කෙනෙක් ගන්න පුළුවන්. මට කියන්නේ x ගේ ඍණ 3 හදා ගන්න පුළුවන් තව විදියක් කවුරුහරි ළමයි. x ගේ පළවෙනි බලය ගත්තොත් මෙතන ලියන්න ඕන කීයද? මම අත x ගේ පළවෙනි බලය ගත්තොත් මෙතන ලියන්න ඕන කීයද? x ගේ හතරවෙනි බලය. හතරවෙනි බලය. එකෙන් 4ක් අඩු වුණා ඍණ 3යි. හරි. මේක අරගෙන මෙහෙම පෙන්නන්න පුළුවන්.
මේක අරගෙන x බෙදීම x ඒවා 4ක් ලියනවා 1 2 3යි 4යි x 1 x 1 කපලා දැම්මා එක බෙදීම x ගේ 3 වෙනි බලය මම පුතේ මෙතන x ගේ පළවෙනි බලය ගන්න නැතුව x ගේ 3 වෙනි බලය ගත්තා නම් මම මෙතන ලියනවා කියන්නේ මේ දෙක තුන එන විදියට 6 වෙනි බලය. 6 වෙනි බලය වැඩේ තේරුණාද මම මෙතන 4 වෙනි බලය ගත්තා නම් මෙතන ලියන්න ඕන x ගේ 7 වෙනි බලය. 7 වෙනි බලය. මේක හැදෙන විදිහට මේක හදාගන්න. හරි. ඕන්න බව පෙන්නවා. හරි x ගේ ඍණ 3 වෙනි බලය කියන්නේ 1ට x ගේ 3 වෙනි බලය බව. මෙතන 1 කට 1 1යි මෙතන x ගේ 3 වෙනි බලයක් ආවා. හරි. රෝමිලකම් 4 ඊළඟට x ගේ බිඳුව සමාන එකක් බව රෝමිලකම් 4 x ගේ බිඳුව සමාන එකක් බව හරි මේකත් අර වගේම තමයි මේ x ගේ බිඳුවනේ x ගේ බිඳුව එන විදිහට මේක ඉර උඩ ඉරයටයි හදා ගන්නවා කැමති නම් මට 2යි 2යි ලියන්න කැමති නම් 3යි 3යි ලියන්න කැමති නම් 4යි 4යි 5යි 5යි 6යි 6යි ඕන එක ඔන්න දැන් පුතේ දැන් මෙයාගෙන් මෙයාව දෙකෙන් දෙකක් අඩු කරාම බිඳුවක් එනවනේ මෙයාගෙන් මෙයාව අඩු කරාම බිඳුව එනවනේ දැන් මම ලියාගෙන x වර්ගය කියන්නේ x වැඩි කිරීම x මෙයා x වැඩි කිරීම x හරි x ට 1යි x ට 1යි x ට 1යි x ට 1යි එක් වරක් එක 1යි එක් වරක් එක 1යි ඉරයටත් 1යි ඉගෙන 1යි ඕනේ එම නිසා x ගේ බිඳුවේ බලය 1යි හරි තව විදියක් පුළුවන් ඔන්න තව ඕන තරම් x ගේ බිඳුව හදා ගන්න පුළුවන් මම මෙතෙන්ට x ගේ 3 වෙනි බලය දැම්මා මෙතෙන්ට දාන්න මොකද්ද x ගේ 3 වෙනි බලය. බලය නෑ එතකොට පුතේ මෙතන 3න් 3ක් අඩු වෙලා බිඳුවක් එනවනේ 3න් 3ක් අඩු වෙලා බිඳුවක් එනවා නේද x වැඩි කිරීම x වැඩි කිරීම x x වැඩි කිරීම x වැඩි කිරීම x x ට x කැපුණා x ට x කැපුණා x ට x කැපුණා එකයි එහෙම ගන්නත් පුළුවන් ඕන්න 4 4 5 5 ඕන එකක් හරි ඕන්න ඔය ටික ලියාගන්න මේ ටික විතරක් ඇති හරි ඊළඟට රෝමිලකම් 5 රෝමිලකම් 5 x ගේ දෙවෙනි බලය වැඩි කිරීම තුන්වෙනි බලය සමානයි x ගේ 6 වෙනි බලය බව x ගේ 6 වෙනි බලය බව මේක මෙන්න මෙහෙම ඔන්න පුතේ බලා ගන්න x වර්ගය 3ක් නේ එහෙනම් x වර්ගය 3ක් ලියා ගන්න x වර්ගය වැඩි කිරීම x වර්ගය වැඩි කිරීම x වර්ගය x වර්ගය 3ක් නම් x වර්ගය වැඩි කිරීම x වර්ගය වැඩි කිරීම x වර්ගය දැන් මේක ආයෙ විහිදුවනවා x වැඩි කිරීම x හරිද ඔන්න මේක විහිදුවා x වැඩි කිරීම x ඊළඟට මෙන්න මේ වැඩි කිරීම ආයෙමත් x වර්ගය x වැඩි කිරීම x ආයෙමත් මෙන්න මේ වැඩි කිරීම ආයෙමත් පුතේ x වැඩි කිරීම x ඔක්කොම x ඒව කීයද 1 2 3 4 5 x ගේ 6 වෙනි බලය එම නිසා x ගේ දෙවෙනි බලය තුන්වෙනි බලය සමානයි x ගේ 6 වෙනි බලය හරි ඕන්න පුතේ දර්ශක නීති පහම ඔප්පු කරලා පෙන්වනවා ඔයගොල්ලෝ. හරිද? ඔන්න හදිසියවත් බව පෙන්වන්න කියලා එකක් ආවොත් ඕන්න ඔය විදිහට බව පෙන්වන්න. දැන් තියෙන්නේ දරුවෝ ඉතින් ගණන් හදන්න. හරි.
ලියන්න ප්‍රශ්න අංක මම හිතන්නේ දැන් ප්‍රශ්න අංක දෙකනේ. මේක එක කියලා නේද ගත්තේ? ප්‍රධාන ප්‍රශ්න අංක දෙක. ප්‍රධාන ප්‍රශ්න අංක දෙක. සුළු කර අගය සොයන්න. සුළු කර අගය සොයන්න. සුළු කර කියන්නේ පුතේ ඔතන පදයක් ලියනවා. දර්ශක නීති මගින් සුළු කර කියලා ගන්න. දර්ශක නීති මගින් සුළු කර අගය සොයන්න. දර්ශක නීති මගින් සුළු කර අගය සොයන්න. ඔන්න ඒ අර්ථයේ රෝම ඉලක්කම් එක තුනේ ගණය වැඩි කිරීම තුනේ වර්ගය. මුලින්ම දර්ශක නීති දාන්න ඕන. තුනේ පාදය සමානයිනේ. එහෙනම් 3යි 2යි 3 පස්වෙනි බලය. දැන් පුතේ 3 පස්වෙනි බලය කියන්නේ මොකක්ද? ඔන්න දර්ශක නීති මගින් සුළු කරා. දැන් 3 පස්වෙනි බලය 3 වරක් 3 වරක් 3 වරක් 3 වරක් එක 2 3 4යි 5යි. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි එකක් කාලේ ගුණ කරගන්න කීයද එන්නේ බලන්න. තුන් වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 81යි 81 වරක් 3 243යි. ආවද 243ක්? ඊළඟ පුතේ රෝම ඉලක්කම් දෙක 5යි p ගේ 4 වෙනි බලය වැඩි කිරීම 2යි p ගේ 3 වෙනි බලය. දැන් මෙන්න මෙයා මෙහෙමයි. ඔන්න හොඳට බලා ගන්න. පස් අරක් දෙක 10යි p ගේ 4යි 3යි එකතු වෙනවා. දැන් මම මේක අට කියන්නේ කොහොමද? මේකේ තියෙන මෙතන තියෙන පුතේ 5 ගුණ කිරීම p ගේ 4 වෙනි බලය. වැඩි කිරීම මෙතන තියෙන 2 ගුණ කිරීම p ගේ 3 වෙනි බලය. 5 අරක් දෙක 10යි වැඩි කිරීම p ගේ 4යි 3යි එකතු 3යි. පාඩ සමානයි. මේ දෙක සමාන නිසා 4යි 3යි එකතු කරලා 4යි 3යි. එහෙනම් 10යි p ගේ 7 වෙනි බලය. රෝම ඉලක්කම් 3 4යි x ගේ 4 වෙනි බලය වැඩි කිරීම 2යි x වැඩි කිරීම 3යි x වර්ගය. මෙයා 4 වරක් x ගේ 4 වෙනි බලය වැඩි කිරීම. දෙවරක් x වැඩි කිරීම 3 වරක් x වර්ග. දැන් මේ සංඛ්‍යා ටික වෙනම වුණ කරා. 4 වරක් 2 8යි. 8 වරක් 3 8 16 24යි. වැඩි කිරීම x ගේ කීයද බලන්න. මෙතන ඉන්න x ගේ 4 වෙනි බලය. ඔන්න x බල ටිකම රවුන්ඩ් කරගන්න. මේ x කියන්නේ x ගේ පළවෙනි බලය කියලා. x කියන්නේ x ගේ පළවෙනි බලය. 4යි 5යි 6යි 7යි. x ගේ 7 වෙනි බලය. එහෙනම් 24යි x ගේ 7 වෙනි බලය. 24යි x ගේ 7 වෙනි බලය. රෝම ඉලක්කම් 4 p වර්ග වැඩි කිරීම 4යි 4යි p ගේ පළවෙනි බලය වැඩි කිරීම 5යි p ගේ පස්වෙනි බලය. හරි.
ඔන්න පුතේ මෙයා p වර්ගය වැඩි කිරීම 4 වරක් p ගේ පළවෙනි බලය වැඩි කිරීම 5 වරක් p ගේ පස්වෙනි බලය. ඔන්න ඔහොම පොඩ්ඩක් ගුණිතයක් එක්ක විහිදුවල ලියන්න දර්ශකයක් විතර. එතන ලේසි පුතේ. 4 වරක් 5 20යි p ගේ ඔක්කොම කීයක් යනවද බලන්න. 2යි 3යි 3යි 5යි 8යි 20යි p ගේ 8 වෙනි බලය. ඔයගොල්ලෝ මේ උත්තරේ ගත්ත ළමයි 20යි p ගේ 8 වෙනි බලය. අත උස්සන්න. හරි. ඊළඟ ක්‍රම ඉලක්කම් 4. දෙකයි x වර්ග වැඩි කිරීම 3යි y ගේ 4 වෙනි බලය වැඩි කිරීම 3යි x ගේ වර්ගය වැඩි කිරීම 2යි y ගේ 3 වෙනි බලය. මේක නම් හැබැයි ඉක්ම බෑ. මේක චුට්ටක් බලන්න වෙනවා. මොකද මේකේ x y දෙගොල්ලෙක් ඉන්නවා. ඕන පුතේ මෙයා ලියා ගන්න පුළුවන් 2 වැඩි කිරීම x ගේ වර්ගය වැඩි කිරීම 3 වැඩි කිරීම y ගේ 4 වෙනි බලය වැඩි කිරීම 3 වැඩි කිරීම x ගේ වර්ගය වැඩි කිරීම 2 වැඩි කිරීම y ගේ 3 වෙනි බලය කියලා. හරිද? දැන් මේකේ සංඛ්‍යා ටික මම මුලට ගන්නම්. මේක දැන් මොකද දන්නවද මේකේ පද තියෙනවා මේ x ගේ නියත ඒ කියන්නේ සංඛ්‍යා තියෙනවා නියත පද. x ගේ බල තියෙනවා y ගේ බලක් තියෙනවා. මම මුලින්ම සංඛ්‍යා ටික මුලින් ලියා ගන්නම්. දෙවරක් තුන් වරක් දෙක. දෙවරක් තුන් වරක් දෙක. ඕන සංඛ්‍යා ටික මම මුලින්ම ගත්තා. මෙයා ගත්තා මෙයත් හරි මෙයත් හරි මෙයත් හරි. ඊට පස්සේ x ගේ බල ටික ගන්නවා. x වර්ග වැඩි කිරීම ඒකත් හරි. තව x වර්ග මෙන්න තව x වර්ගයක් ඉන්නවා. ඒකත් හරි. ඊළඟට y බල y ගේ බල y ගේ 4 වෙනි බලය වැඩි කිරීම y ගේ 3 වෙනි බලය. හරි දැන් ඉතින් ගුණ කරමු. දෙවරක් 3 6යි 6 වරක් 3 18යි 18 වරක් 2 36යි 36යි මෙතන x ගේ වර්ගය 2යි 2යි 4යි x ගේ 4 වෙනි බලය y ගේ 4යි 3යි 7යි. ඕන පුතේ අන්තිම උත්තරේ 36 x ගේ 4 වෙනි බලය y ගේ 7 වෙනි බලය. ඔයගොල්ලෝ මේ උත්තරය ආපුවම මට උස්සන්න. 36 x ගේ 4 වෙනි බලය y ගේ 7 වෙනි බලය ආපු ළමයාට උස්සන්න චුට්ටක් මේක කාටද තේරුන්නේ නැත්තේ තේරුනේ කියලා බලා ගන්න. වැඩේ තේරුණාද? වැඩේ තේරුණාද මේ කියලා දීපු එක? තේරුම් නැති කෙනෙක් ඉන්නවද? හරි ප්‍රශ්නයක් නෑ නේ එහෙනම්. ඕන්න පුතේ ඒකත් හරි. රෝම ඉලක්කම් 7 p වර්ග වැඩි කිරීම 4යි q වර්ග වැඩි කිරීම 2යි p වර්ග වැඩි කිරීම 3යි q වර්ග 3යි q ගේ 4 වෙනි බලය 3යි q ගේ 4 වෙනි බලය. හරි. ඉතින් වැඩි කිරීම. ඕනක හදන්න බලන්න එහෙනම්. හරි ළමයි තුස්සන්න මේක ඉවර ළමයි. මේක ඉවරයි. මේක ඉවර කරපු ළමයි තුස්සන්න. කවුරුත් නැද්ද? හරි. ඔන්න පුතේ p වර්ග වැඩි කිරීම
4 වැඩි කිරීම q වර්ග වැඩි කිරීම 2 වැඩි කිරීම p වර්ග වැඩි කිරීම 3 වැඩි කිරීම q ගේ 4 වෙනි බලය. දැන් මම මේකෙත් පුතේ පද වර්ග තියෙනවනේ. p ගේ බල 4 q ගේ. මම සංඛ්‍යා ටික මුලින් ලියා ගන්නවා. 4 වරක් 2 වරක් 3. 4 වරක් 2 වරක් 3. එක සැරේ කරගන්න පුළුවන් නම් එක සැරේ කරාට කමක් නැහැ හොඳයි. එක සැරේ දර්ශකයේ සුළු කරලා ලියන්න පුළුවන් නම් එක සැරේ ටක් ගාලා ගන්න. 4 වරක් 2 වරක් 3. වැඩි කිරීම p ගේ දෙවෙනි බලය ඊළඟ p ඒ වන්න මම 4 2යි 3යි ගත්තා. p ගේ දෙවෙනි බලේ ආයිමත් p ගේ දෙවෙනි බලය q ගේ දෙවෙනි බලය වැඩි කිරීම q ගේ හතරවෙනි බලය. 4 වරක් 2 8යි 8 වරක් 3 24යි. ඊළඟට p ගේ දෙවෙනි බලය 1 2 3 4යි. p ගේ හතරවෙනි බලය. q ගේ 2යි 4යි 6යි 6 වෙනි බලය. ඕන පුතේ උත්තරේ 24යි p ගේ හතරවෙනි බලය q ගේ 6 වෙනි බලය. ඔයගොල්ලන් මේ උත්තරේ ගත්තොත් මම උසන්න 24යි p ගේ හතරවෙනි බලය q ගේ 6 වෙනි බලය. හරි. ඊළඟට රෝම ඉලක්කම් 8 3යි x ගේ හතරවෙනි බලය වැඩි කිරීම 2යි y ගේ තුන්වෙනි බලය වැඩි කිරීම 5යි y වැඩි කිරීම 2යි x ගේ දෙවෙනි බලය. හරි මෙයක් පුතේ එහෙමයි 3 වැඩි කිරීම x ගේ හතරවෙනි බලය වැඩි කිරීම 2 වැඩි කිරීම y ගේ තුන්වෙනි බලය වැඩි කිරීම 5 වැඩි කිරීම y වැඩි කිරීම 2 වැඩි කිරීම xp වර්ගය ඕනම ලියාගත්තා. දැන් සංඛ්‍යා ටික මුලට ගත්තට කමක් නැහැ. 3 වරක් 2 වරක් 5 වරක් 2 දැන් x ගේ බල x ගේ හතරවෙනි බලය වැඩි කිරීම x ගේ දෙවෙනි බලය වැඩි කිරීම y ගේ තුන්වෙනි බලය වැඩි කිරීම y ගේ පළවෙනි බලය y කියන්නේ y ගේ පළවෙනි බලය කියන්නේ y කියන්නේ y ගේ පළවෙනි බලය කියන්නේ 3 වරක් 2 6යි 6 වරක් 5 30යි 30ව දෙකක් පුතේ 60යි x ගේ 4යි 2යි 6යි y ගේ 3යි 1යි 4යි ඕන උත්තරේ 60යි x ගේ 6 වෙනි බලය y ගේ 4 වෙනි බලය ඔයගොල්ලෝ ගත්තා නම් අතුසන්න හරි පුතේ ලියන්න ඊළඟට ප්‍රශ්න අංක 2 ප්‍රශ්න අංක 3 නේ sorry ප්‍රශ්න අංක 3 ඊළඟ ප්‍රශ්නය දර්ශක නීති භාවිතයෙන් සුළු කරන්න ඒ දර්ශක නීති භාවිතයෙන් සුළු කරන්නම තමයි දර්ශක නීති භාවිතයෙන් සුළු කරන්න දැන් මේ දීපුවට වඩා ටිකක් දැන් වෙනස් කරලා දෙන්න. දැන් පුතේ මම දෙනවා මේක මෙහෙම. දෙකේ පස්වෙනි බලය වැඩි කිරීම. දෙකේ දෙවෙනි බලය බෙදීම. දෙකේ තුන්වෙනි බලය. දර්ශක නීති භාවිත කරලා සුළු කරන්න තියෙනවා. ඔන්න බලාගන්න. මේක පුතේ අපි හදන්නේ ගුණ කිරීමේදී පාසමානක් දර්ශක දෙක එකතු වෙනවනේ. ඔන්න එතකොට මේ දෙකේ 5යි 2යි එකතු වුණා 5යි 2යි 7යි. මෙතන දෙකේ තුන්වෙනි බලය. බෙදීමේදී පාසමානම් 9 දර්ශකයෙන් හරේ දර්ශකය අඩු වෙනවා. දෙකේ 7න් 3ක් අඩු වුණා 4යි. දෙකේ 4 වෙනි බලය. සුළු කරන්න කියලා විතරයි තියෙන්නේ අගය සොයන්න නැහැ. මම කලින් එකේ අගය සොයන්නත් දුන්නා. දැන් මේක පුතේ මම අගය සොයන්න කියලා දුන්නේ නැහැ සුළු කරන්න විතරයි. කියන අගය හොයන්න ඉන්න ඕනේ නැහැ. ඔතෙන් නැතුව නැති. අගය හොයන්න කිව්වනම් අගයත් හොයන්න ඕනේ. මම ඉස්සෙල්ලා එකේ දුන්නේ දර්ශක නීති භාවිතයෙන් සුළු කර අගය සොයන්න කියලා නේද? දෙවෙනි එක දුන්නේ. මේක සුළු කරන්න විතරයි. අගය හොයන්න ඕනේ නැහැ. එහෙනම් ඔන්න ඔතන ඉන්නේ නැතුව. අගය හොයන්න කිව්වනම්
දෙකේ හතරවෙනි බලය අගය හොයාගන්නත් ඕන. හරිද පුතේ? ඔන්න හොඳට මතක තියාගන්න ප්‍රශ්න දෙකේ වෙනස. සුළු කරන්න කිව්වනම් ඔන්න සුළු කරා. අගය සොයන්න කිව්වනම් මේකේ අගයත් හොයන්න ඕන. හරි. මම දුන්නේ සුළු කරන්න විතරයි. එහෙනම් මෙන්න මේක මෙතනින් නැවතුවා. අගය සොයන්න කිව්වනම් දෙකේ හතරවෙනි බලය අගයත් හොයාගන්න ඕන. හරි. ටක් ගාලා ලියාගන්න රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1 ඉක්මනින් ලියාගන්න. රෝම ඉලක්කම් 2 A ගේ 5 වෙනි බලය ගුණ කිරීම B ගේ 6 වෙනි බලය බෙදීම A ගේ 3 වෙනි බලය ගුණ කිරීම B ගේ 4 වෙනි බලය. හරි. ඉස්සෙල්ලා වගේම තමයි. ඔන්න පුතේ බලන්න දැන් පාද සමාන. A පාදේ A පාදේ. එහෙනම් මේ දෙන්න තමයි සුළු වෙන්නේ. ඔන්න දැන් A ගේ 5න් 3ක් අඩු කරා A ගේ දෙවෙනි බලය. B ගේ 6 වෙනි බලය B ගේ 4 වෙනි බලය. එහෙනම් B ගේ 6න් 4ක් අඩු කරා B ගේ දෙවෙනි බලය. ඉරයට මුකුත් නැහැ. මොකද මෙයාගේ මෙයාගේ මෙයා. ලවයේ දර්ශකයෙන් තමයි හරේ දර්ශකය අඩු කරන්නේ. හරි. ඕන්න උත්තරේ. රෝම ඉලක්කම් 3 x ගේ 5 වැඩි කිරීම y ගේ 3 වෙනි බලය බෙදීම y වර්ගය වැඩි කිරීම x ගේ දෙවෙනි බලය. රෝම ඉලක්කම් 4 A ගේ 3 වෙනි බලය ගුණ කිරීම B ගේ 4 වෙනි බලය වැඩි කිරීම A ගේ 4 වෙනි බලය B වැඩි කිරීම A ගේ 3 වෙනි බලය වැඩි කිරීම B වර්ග. හරි. ඔන්න පුතේ මෙයාට එන්නේ නැති බෙදීමක් ඕනේ. x 5න් 2ක් අඩුනා x ගේ 3 වෙනි බලය. y ගේ 3න් 2ක් අඩුනා y ගේ පළවෙනි බලය. ඒ කියන්නේ x ගේ 3යි y. ඔයන් මේ උත්තරේ හෝ මේ උත්තරේ ගත්ත ළමයි මේ දෙකෙන් එකක් ගත්ත ළමයි අතුස්සන්න. හරි. ඊළඟ පුතේ මෙයා. මුලින්ම මේ ගුණ කිරීමේදී පා සමාන දර්ශක එකතු කරලා ඉන්නවා. මෙන්න මෙතන ඉර උඩ A ගේ 3යි 4යි එකතු වෙලා මෙන්න මේ දෙන්න එකතු වෙනවා. 3යි 4යි. ඒ පුතේ පාද සමානයිනේ. ගුණ කිරීමේදී පා සමාන දර්ශක එකතු වෙනවා. 3යි 4යි 7යි. වැඩි කිරීම B ගේ 4 වෙනි බලය මම එහෙමම ලියාගත්තා. දැන් මෙතන ඉර යට. මෙතන තියෙන B ගේ පළවෙනි බලය. මේ A ගේ 3 වෙනි බලය මම මුලින්ම ලියාගත්තා. වැඩි කිරීම B ගේ පළවෙනි බලයයි B ගේ දෙවෙනි බලයයි B ගේ ඔක්කොම 3 වෙනි බලය. 2යි 1යි 3යි. ඕන සමානයි. දැන් මෙයාගෙන් මෙයාව අඩු කරනවා. 7න් 3ක් අඩු කරා A ගේ 4 වෙනි බලය. B ගේ 4න් 3ක් අඩු කරා B ගේ පළවෙනි බලය. ඒ කියන්නේ පුතේ, ඒ කියන්නේ මෙතන ගුණ කිරීමක් දැම්මම කමක් නැහැ. වැඩි කිරීම 4න් 3ක් අඩු කරා B ගේ පළවෙනි බලය. A ගේ 4 වෙනි බලය B. ඕන අන්තිම උත්තරය. A ගේ 4 වෙනි බලය වාරයක් B. කොහොමද මේ උත්තරය ගත්ත ළමයි? A ගේ 4 වෙනි බලය B. ඊළඟට රෝම ඉලක්කම් 5 x ගේ 3 වෙනි බලය වැඩි කිරීම y ගේ 12 වෙනි බලය වැඩි කිරීම x ගේ 6 වෙනි බලය බෙදීම y ගේ 7 වෙනි බලය ගුණ කිරීම x ගේ 6 වෙනි බලය ගුණ කිරීම y. මේක වගේමයි
මේ රෝගී ලක්ෂණ 4 වගේමයි රෝගී ලක්ෂණ 5. රෝගී ලක්ෂණ 6 ඊළඟට හරි. මෙන්න පුතේ මෙයා x දර්ශකයේ ඉන්නවා. එහෙනම් ඉර උඩ x ගේ මේ 3යි මේ 6යි එකතු කරා. පාදේ x නේ. 6යි 3යි එකතු කරා 6යි 3යි 9. වැඩි කිරීම y ගේ 12. මෙතන මේ y ගේ 7යි y ගේ 1ක් තියෙනවා. මෙයා x ගේ 6. මම x ගේ 6 මෙතනින් ලියා ගන්නම්. වැඩි කිරීම y ගේ 7යි y ගේ 1යි y ගේ 8 වෙනි බලය. ඔන්න දැන් බෙදීමේදී පාසමාන දර්ශක අඩු කරා. x ගේ 9න් 6ක් අඩු කරා x ගේ 3 වෙනි බලය. වැඩි කිරීම y ගේ 12න් 8ක් අඩු කරා y ගේ 4 වෙනි බලය. ඒ කියන්නේ x ගේ 3යි y ගේ 4යි. ඕන උත්තරය. ඔයගොල්ලෝ මේක ගත්ත ළමයි x ගේ 3 වෙනි බලය y ගේ 4 වෙනි බලය. හරි. ඊළඟට මෙයා රෝමි ලක්ෂණ 6 රෝමි ලක්ෂණ 7 ඔන්න පුතේ මෙයාගේ මේ ඉර උඩ දෙකේ බල තියෙනවා. 3යි 2යි 5යි දෙකේ පස්වෙනි බලය වැඩි කිරීම ඒගේ 7 වෙනි බලය. මෙතන දෙක කියන්නේ දෙකේ පළවෙනි බලය වැඩි කිරීම ඒගේ 3 වෙනි බලය ඒ කියන්නේ ඒගේ පළවෙනි බලය. ඒගේ 4 වෙනි බලය එතකොට. හරි. ඔන්න දැන් ඊළඟ පේළියේ දෙකේ පහෙන් දෙකේ එකක් අඩු කරාම දෙකේ 4 වෙනි බලය වැඩි කිරීම ඒගේ 7 වෙනි බලයෙන් ඒගේ 4 වෙනි බලයක් අඩු කරනවා. 7න් 4ක් 3යි. එහෙනම් 2 4 ඒගේ 3යි. ඕන උත්තරය. ඔයගොල්ලෝ මේ උත්තරය ගත්ත ළමයි අතුස්සන්න 2 4 ඒගේ 3යි. මේ උත්තරය 2 4 වෙනි බලය ඒගේ 3 වෙනි බලය. හරි ඊළඟ රෝමි ලක්ෂණ 7 ඔන්න පුතේ මෙයා 3 5 3 2 5යි 2යි 5යි 6යි 7යි 3 7 වෙනි බලය වැඩි කිරීම x ගේ දෙවෙනි බලය වැඩි කිරීම y ගේ 4 වෙනි බලය. මෙතන 3 පළවෙනි බලය බෙදීම x ගේ පළවෙනි බලය ගුණ කිරීම y ගේ දෙවෙනි බලය. ඔන්න ඔහොම ලියාගත්තා. මෙතන උඩ මේ දෙක සුළු කරපු නිසා ඔන්න සුළු කරලා ගත්තා. සුළු කරන්න තිබුණ නිසා. හරි. ඊළඟට මෙයාගේ මෙයා අඩු කරමු. 3 7 වෙනි බලයෙන් එකක් අඩු කරා 3 6 වෙනි බලය. වැඩි කිරීම x ගේ දෙවෙනි බලයෙන් එකක් අඩු කරා x ගේ පළවෙනි බලය. වැඩි කිරීම y ගේ 4 වෙනි බලයෙන් දෙකක් අඩු කරා y ගේ දෙවෙනි බලය. ඒ කියන්නේ 3 6 වෙනි බලය x y ගේ දෙවෙනි බලය. ඕන උත්තරය.
ඔයගොල්ලන් මේක ගත්තුනමයි 3 6 වෙනි බලය x y ගේ දෙවෙනි බලය. හරි. රෝම ඉලක්කම් 8. ඔන්න පුතේ රෝම ඉලක්කම් 8. දෙකයි a ගේ පස්වෙනි බලය වැඩි කිරීම 8යි b ගේ දෙවෙනි බලය බෙදීම 4යි a ගේ පස්වෙනි බලය වැඩි කිරීම b ගේ දෙවෙනි බලය. දැන් ඉස්සෙල්ල ගණන් වලට වඩා මේක චුට්ටක් වෙනස්. ඉස්සෙල්ල පුතේ මේ සංඛ්‍යාවල දර්ශක තිබුණා. දැන් මේ සංඛ්‍යාවල දර්ශක නැහැ. ඉස්සෙල්ල මේ සංඛ්‍යාවල දර්ශක තිබුණා. දැන් මේ සංඛ්‍යාවල දර්ශක නැහැ. එහෙනම් මේ දර්ශක නැති සංඛ්‍යා සුළු කරන්න ඕන. දර්ශක නැති සංඛ්‍යා දර්ශක නැහැ මේ සංඛ්‍යාවල. ඒව සුළු කරන්න ඕන. ඔන්න මම මේක ලියා ගන්නවා. අර ඉස්සෙල්ලා අපි මුලින්ම හදපු ගන්න තියෙන්නේ. මේක ලියා ගන්නවා 2 2යි 1 5 කියන්නේ 2 වැඩි කිරීම a ගේ පස්වෙනි බලය. වැඩි කිරීම. මෙයා 8 වැඩි කිරීම b ගේ දෙවෙනි බලය. ඔන්න ඔහොම ලියාගත්ත ඉරවල. ඉරයටත් එහෙමයි. 4 වැඩි කිරීම a ගේ පස්වෙනි බලය වැඩි කිරීම b ගේ දෙවෙනි බලය. ඔන්න ඔහොම ටිකක් විහිදුවර ලියාගත්තා. අර මුලින්ම මේකට කලින් හදපු ගන්න තියෙන්නේ. දැන් ප්‍රශ්නාංක 2 හරි 3 හරි. 2ද. මේ හදන්නේ කීවෙනි ගානද? 3ද 4ද? ප්‍රධාන ප්‍රශ්නාංක 3. අයන දෙවෙනි ගාන. පුතේ දෙවෙනි ගානේ අපි මේ වගේම මෙහෙම ලිව්ව නේද? මතකද? ඊළඟට දෙවරක් 8 16යි එහෙම ගත්තනේ සුළු කරලා. මේ විදිහට මේකත් කරන්න වෙනවා. සංඛ්‍යා තියෙනව සුළු කරන්න. හරි. මම මේක තා පොඩ්ඩක් මේ කියන්නේ එක ළඟට ගත්තත් කමන්නේ නැහැ. දැන් මෙතන පුතේ 2යි 8යි එක ළඟට ගන්නවා. වැඩි කිරීම a ගේ 5 වැඩි කිරීම b ගේ 2. මේ පේළිය අත්‍යවශ්‍ය නැහැ හොඳේ. මම මේ ඔයගොල්ලන්ට තව තේරෙන්න ඕන නිසා මම කියන්නේ. 4 වැඩි කිරීම a ගේ 5 වැඩි කිරීම b ගේ 2. එතකොට මේක මේ a ගේ 5යි a ගේ 5යි කපලා දාන්නත් පුළුවන්. b ගේ 2යි b ගේ 2යි කපලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් බිඳුවෙන් දර්ශකය කියලා ගන්නත් පුළුවන්. මෙන්න මම මෙතන කපනවා 4ට 1යි 8ට 4 ඒවා 2යි. දෙවරක් 2 4යි a ගේ 5න් 5ක් අඩු වුණා. a ගේ 5න් 5ක් අඩු වුණා a ගේ බිඳුව. හරි මම මෙතන වැඩි කිරීමත් එක ගන්නම්. a ගේ 5න් 5ක් අඩු වුණා a ගේ බිඳුව. b ගේ 2න් 2ක් අඩු වුණා b ගේ බිඳුව. a කියන්නේ පුතේ 4 වරක් a ගේ බිඳුවත් 1යි b ගේ බිඳුවත් 1යි අපි ඉගෙන ගත්ත දර්ශක නීතිවල. 4 වරක් 1 4යි 4 වරක් 1 4යි. ඕන උත්තරේ 4යි. හරි ලියා ගන්න. ඔන්න ගාන හැදුවා ඉක්මනින් ලියා ගන්න. මේ වගේ ගණන් දැන් දෙනවා රෝමියා කන් 8 ඒ වගේ ඒවා දැන් දෙනවා. රෝම ඉලක්කම් 9 2යි x ගේ පස්වෙනි බලය වැඩි කිරීම 6යි x ගේ ඝනය බෙදීම 3යි x ගේ හතරවෙනි බලය. හරි. ඕන්න. මෙයා පුතේ අපිට පුළුවන් 2 වැඩි කිරීම x ගේ 5 වැඩි කිරීම 6 වැඩි කිරීම x ගේ 3 බෙදීම 3 වැඩි කිරීම x ගේ 4 ඔන්න ඔහොම ලියා ගන්න පුළුවන්. හරි දැන් සුළු කරලා ගන්න. කීයක්ද බලන්න එන්නේ. බලන්න කොහොමද එන්නේ කියලා. ඉලක්කම් 10 4යි x වර්ග බෙදීම 3යි y වර්ග බෙදීම 3යි x වර්ග බෙදීම 4යි y. ඔන්න පුතේ මෙයා මෙතන මෙහෙම ඔහොමම තියෙද්දි කපන්නත් පුළුවන් හොඳ.
මෙහෙම තේදි කපන්න පුළුවන් 3ට 1යි එහෙනම් 3ට 1යි දැන් මේක අපි තව පෙළියක් ලියාගත්තනේ 3ට 1යි 6ට 3 ඒවා 2යි ඔන්න මම ඊළඟට ලියනවා දෙවරක් දෙක 4යි වැඩි කිරීම x ගේ 5යි 3යි එකතු කරා x ගේ 8 වෙනි බලය බෙදීම මෙතන එක වැඩක් නැහැ x ගේ 4 වෙනි බලය ඒ කියන්නේ 4යි x ගේ 8න් x ගේ 4ක් අඩුනාම 8න් 4ක් අඩුනා පුතේ 4යි 4යි x ගේ 4 වෙනි බලය ඔයගොල්ලෝ අන්තිම උත්තරේට මේක ආපු ළමයි 4යි x ගේ 4 වෙනි බලය හරි ඔබ ඉලක්කම් 10 रोम इलक्कम 10 रोम इलक्कम 11 इलक्कम 12 ඔන්න පුතේ මෙයා 4 වරක් x ගේ වර්ග වරක් 3 වරක් y ගේ වර්ග 3 වරක් x වර්ග වරක් 4 වරක් y ගේ පළවෙනි බලය ඔන්න ඔහොම ලියාගත්තා දැන් මේකේ කැපෙනවා 4යි 4යි කැපෙනවා 3යි 3යි කැපෙනවා x ගේ දෙකෙන් x ගේ දෙවෙනි බලයෙන් x ගේ දෙකයි දෙකයි දෙකෙන් දෙකක් අඩුනා බිඳුව වැඩි කිරීම y ගේ දෙකෙන් එකක් අඩුනා y ගේ පළවෙනි බලය x ගේ බිඳුව පුතේ 1යි එක් වරක් y ගේ පළවෙනි බලය කියන්නේ y අන්තිම උත්තරේට y ආපු ළමයි අත උස්සන්න අන්තිම උත්තරේට y හරි වැඩේ හරි සර් එකයි y බැරිද 1යි y කියන්නේ පුතේ 1යි y කියන්නේ 1යි y එක් වරක් y අන්තිමටම y එක වැඩක් නෑ එක් වරක් y අන්තිමට y කියලා ගන්න හරි නරක සුළු කරන්න ඉවර ළමයි මේක ඉවර ළමයි ඊළඟට කොහොම ඉලක්කම් 13 5යි x ගන්න වැඩි කිරීම 4යි x y ගේ 8 වෙනි බලය බෙදීම 2යි x y ගණනය වැඩි කිරීම 10යි x වර්ග y ගණනය ඔන්න පුතේ මෙයා ලියා ගන්න පුළුවන් 4 වැඩි කිරීම p වැඩි කිරීම ඒ කියන්නේ p ගේ පළවෙනි බලය වැඩි කිරීම q ගේ වර්ගය වැඩි කිරීම 3 වැඩි කිරීම p වර්ග වැඩි කිරීම q වර්ග ඔන්න මම ටිකක් මේක දර්ශක සහිතව විහිදුවර ලියාගත්තා දර්ශකත් එක්ක විහිදුවා ලියාගත්තා මේකත් එහෙම 2 වැඩි කිරීම p ගේ දෙවෙනි බලය වැඩි කිරීම q ගේ පළවෙනි බලය වැඩි කිරීම 3 වැඩි කිරීම p ගේ පළවෙනි බලය වැඩි කිරීම q ගේ දෙවෙනි බලය දර්ශක සහිතව විහිදුවා ලියාගත්තා. කැපෙනේව තියෙනවා කපලා දාන්න. 3යි කැපෙනවා. 2ට 1යි 4ට 2යි. හරි. දැන් ඔන්න ඉර උඩ p ගේ පළවෙනි බලය p ගේ දෙවෙනි බලය. 1යි 2යි p ගේ තුන්වෙනි බලය. වැඩි කිරීම. q ගේ දෙවෙනි බලය q ගේ හතරවෙනි බලය කියන්නේ. ඔන්න දැන් ඉර යට p ගේ දෙවෙනි බලයයි පළවෙනි බලයයි p ගේ තුන්වෙනි බලය වැඩි කිරීම q ගේ පළවෙනි බලය දෙවෙනි බලය 1යි 2යි q ගේ තුන්වෙනි බලය හරි දැන් පුතේ p ගේ තුන්වෙනි බලයෙන් තුන්වෙනි බලය අඩු වුණා 3ෙන් 3ක් බිඳුවයි වැඩි කිරීම q ගේ 4ෙන් 3ක් අඩු වුණා 1යි p ගේ බිඳුව කියන්නේ 1 වැඩි කිරීම q ගේ පළවෙනි බලය කියන්නේ එක් වරක් q ගේ පළවෙනි බලය q
ඔබ අන්තිමට Q ආපු ළමයි අවසාන උත්තරේ Q. හරි. ප්‍රමිලකන් 13 ප්‍රමිලකන් 13 හදාගෙන යන්න තියෙන පුතේ ආ. හරි. දැන් ප්‍රැක්ටිස් එක ඇවිල්ලා තියෙන ඇඟට දර්ශක සුළු කිරීම ඇවිල්ලා තියෙන දැන් සුළු කිරීමේ ප්‍රැක්ටිස් එක. දැන් ඉතින් යකා වගේ ගණන් ටික හදාගෙන යන්න තියෙනවා. 13 14 14 වෙනි දාන තුනේ තුන්වෙනි බලය වැඩි කිරීම x ගේ හතරවෙනි බලය වැඩි කිරීම 3x ගේ පස්වෙනි බලය බෙදීම තුනේ වර්ගය වැඩි කිරීම x ගේ හතරවෙනි බලය. හරි. මෙන්න මෙයා පස් වරක් x ගේ තුන්වෙනි බලය වරක් හතර වරක් x ගේ පළවෙනි බලය වරක් y ගේ අටවෙනි බලය ඉන්නදී උරුම. පස් වරක් x ගේ තුන්වෙනි බලය වරක් හතර වරක් x ගේ පළවෙනි බලය වරක් y ගේ අටවෙනි බලය. මෙයා දෙවරක් x ගේ පළවෙනි බලය වරක් y ගේ තුන්වෙනි බලය වරක් 10 වරක් x ගේ දෙවෙනි බලය වරක් y ගේ තුන්වෙනි බලය. දැන් පුතේ කැපෙනේව තියනම් කපලා දාන්න. ඔන්න කැපෙනවා 5ට 1යි 10ට 5ව 2යි 2ට 1යි 4ට 2ව 2යි 2ට 1යි 2ට 1යි. ඔක්කොම සංඛ්‍යා ටික කැපිලා ගියා. දැන් x ඒව සුළු කරන්න. x ඒව. මෙතන x ගේ පුතේ තුන්වෙනි බලයයි පළවෙනි බලයයි x ගේ හතරවෙනි බලයයි. වැඩි කිරීම y ගේ බලන්න y ගේ අටවෙනි බලය. y ගේ අටවෙනි බලය. මෙතනත් එහෙමයි පුතේ. බලන්න x ගේ පළවෙනි බලය දෙවෙනි බලය. x ගේ තුන්වෙනි බලය වැඩි කිරීම y ගේ තුන්වෙනි බලය y ගේ හයවෙනි බලය. හරි. දැන් ඔන්න x ගේ 4න් 3ක් අඩු කරා පළවෙනි බලය y ගේ 8න් 6ක් අඩු කරා දෙවෙනි බලය. ඒ කියන්නේ x y ගේ දෙවෙනි බලය. x වැඩි කිරීම y x y ගේ දෙවෙනි බලය. ඔයගොල්ලන් මේ උත්තරය ආපු ළමයි අන්තිමට x y ගේ දෙවෙනි බලය. x වැඩි කිරීම y ගේ දෙවෙනි බලය. හරි. ප්‍රමිලකන් 14. ප්‍රමිලකන් 14 ප්‍රමිලකන් 15 විදිහට අපිට x ගේ හතරවෙනි බලය වැඩි කිරීම 3y ගේ 7 වෙනි බලය 3y x y ගේ 7 වෙනි බලය වැඩි කිරීම x y ගේ සම්පූර්ණ දෙවෙනි බලය බෙදීම 4y x වර්ග y ඝනය කිරීම බලය අන්තිමට මම ලොකු ගාණක් දීලා තියෙනවා. අන්තිමට ලොකු ගාණක්.
ඔන්න පුතේ රෝමි ලක්කම් 14 වෙනි එක මම සුළු කරනවා. මේ පැත්ත 14. 3 3 වෙනි බලය වැඩි කිරීම x ගේ 4 වෙනි බලය වැඩි කිරීම. මෙතන මොකද මේ තියෙන වරහණක් දාලා. මේ දැන් ඉගෙන ගත්තා. මේ තියෙන පුතේ බලවල ගුණිතයක්ද ගුණිතයක බලයක්ද? බලවල ගුණිතයක්ද ගුණිතයක බලයක්ද මේ? මේ තියෙන්නේ මොකද? 3x ගේ 5 වෙනි බලය කියන්නේ ගුණිතයක බලයක්. අපිට ලියා ගන්න පුළුවන් බලවල ගුණිතයක් කියලා. 3 5 වෙනි බලය වැඩි කිරීම x ගේ 5 වෙනි බලය. ඔන්නම. ඔයගොල්ලෝ මේක මේ විදිහට ලියාගත්තු ළමයි අතුස්සන්න. 3 5 x ගේ 5 කියලා ලියාගත්තු ළමයි හරි. එහෙනම් හදාගන්න පුළුවන්. ඔන්න පුතේ 3 වර්ගය x ගේ 4 වෙනි බලය. ඔන්න මෙතන ඉර උඩ 3 3යි 5යි එකතු වුණා 8 වැඩි කිරීම x ගේ 4යි 5යි එකතු වුණා 9 3 වර්ග x ගේ 4 වෙනි බලය. දැන් පුතේ මෙයාගේ මෙයා අඩු කරන්න 3 8ෙන් 2ක් අඩු වුණා 6යි වැඩි කිරීම x ගේ 9ෙන් 4ක් අඩු වුණා 5යි 3 6 වෙනි බලය x ගේ 5 වෙනි බලය. ඕන්න කොගන් මේ උත්තරය ආපු ළමයි 3 6 වෙනි බලය x ගේ 5 වෙනි බලය. හරි. ඊළඟට අන්තිම එක රෝමි ලක්කම් 15. රෝමි ලක්කම් 15. අට වැඩි කිරීම x ගේ 4 වෙනි බලය වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම ඒ කියන්නේ x ගේ පළවෙනි බලය වැඩි කිරීම y ගේ 7 වෙනි බලය වැඩි කිරීම මෙයා ලියා ගන්න පුළුවන් x වර්ග වැඩි කිරීම y වර්ග ඕනම ලියා ගන්නවා මෙයා 4 වැඩි කිරීම x වර්ග වැඩි කිරීම y ඝනය වැඩි කිරීම x ඝනය වැඩි කිරීම 5 වැඩි කිරීම y වර්ග ඕන පුතේ මෙයාගේ පළවෙනි පේළිය ලියාගත්තා. දැන් කැපෙනේම තියෙනම් කපලා දාන්න. මෙන්න කැපෙනවා 4ට 1යි 8ට 4 ඒවා 2යි. තව මොනවද කැපෙනවද? තව නැහැ. හරි. මම මෙතන මේ සංඛ්‍යා දෙක ගුණ කරන්නම් දෙවරක් 3 6 වැඩි කිරීම දෙවරක් 3 6යි x ගේ මම බලනවා කීයක් තියෙද? x ගේ 4යි x ගේ 1යි x ගේ 2යි 4යි 5යි 6යි 7යි x ගේ 7 වෙනි බලය වැඩි කිරීම y ගේ කීයක් තියෙද බලන්න. ඔන්න y ගේ 7යි 8යි 9යි y ගේ 9 බෙදීම මෙතන පුතේ 1 x වරක් 5 5යි එහෙනම් 5 මුලින්ම ලියාගත්තා. සංඛ්‍යා තියෙනේ මුලටම ගන්න. මේ සංඛ්‍යා තියෙනේ පුතේ මේ පැත්තටම ගන්න. 1 වරක් 5 5යි. වැඩි කිරීම x ගේ දෙවෙනි බලය තුන්වෙනි බලය. 2යි 3යි x ගේ 5 වෙනි බලය. වැඩි කිරීම y ගේ 3යි y ගේ 2යි 3යි 4යි 5යි. y ගේ 5. පුතේ මම පොඩි දෙයක් කියන්නම්. දැන් ඕගොල්ලන්ට ඔන්න ඔය වගේ ලොකු එකක් ආවම මේ ඔය මොනවා හරි පදයක් මිස් වෙන්න පුළුවන් අතහැරෙන්න පුළුවන් හරිද ඔය අතහැරන එක පුතේ අතහැරනොත් එහෙම ගාන වැරදිනේ එක පදයක් හරි අතහැරනොත් ගාන ඉවරයි හරි ඒ නිසා හොඳට කල්පනා වෙන්න ඔය ගන්නේවා මේ පැන්සලේ කපලා දාගත්තත් කමන්නේ හරි හැබැයි ඕගොල්ලන්ට විතරක් පේන්නේ නැත්නම් යටින් පොඩි ටික් එකක් දාගත්තත් කමන්නේ දැන් ඔන්න මම මේ ටික ගන්නවා මෙහෙම පොඩි එක ටික් 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 දාගන්නවා මෙන්න මේ තුන නගත්තා ඊට පස්සේ මේව ගත්තා. එහෙනම් මොකක් හරි සලකුණක් දාගත්තට කමන්නේ පටල ලැබෙනවා නම්. හරි. නැත්තම් දාගන්න ඕනේ. පටල ලැබෙන්නේ නැත්තම් ඕනේ. හරි. ඔන්න. 6යි 5යි එහෙමම තමයි මේක සුළු කරන්න බෑ. කොහොම තියෙන්නේ. මෙයා පුළුවන්. 7න් 5ක් අඩු වුණා x ගේ 7න් 5ක් අඩු වුණා x ගේ දෙවෙනි බලය. වැඩි කිරීම
වැඩි කිරීම දැම්මා. එතන 6 වැඩි කිරීම x ගේ දෙවෙනි බලය වැඩි කිරීම y ගේ 9න් 5ක් අඩු වුණා. y ගේ 4 වෙනි බලය. ඕන පුතේ අවසාන උත්තරේ 6යි x වර්ග y ගේ 4 වෙනි බලය බෙදීම 5. මේන්න මේ උත්තරය අපිට මතුසන් 6යි x වර්ග y ගේ 4 වෙනි බලය බෙදීම 5. ඔන්න අන්තිම උත්තරය. හරි. පුතේ මේ වෙද්දී ඕගොල්ලන්ට දර්ශක නීති 3ක් උගන්වලා තියෙන්නේ. ඒ තමයි ගුණ කිරීමේදී පාඩම් 3ක් ගැන ඔක්කොම ඉගෙනුවා. 3කින් ගණන් හැදෙව්වා. හරිද? 3ක් හොඳට ප්‍රැක්ටිස් වුණා. ගුණ කිරීමේදී පාස සමාන දර්ශක එකතු වෙනවා. බෙදීමේදී පාස සමාන දර්ශක ලවයේ දර්ශකයෙන් හරයේ දර්ශකය අඩු වෙනවා. ඒ වගේම ඕනෑම සංඛ්‍යාවක බිඳු වෙනි බලය 1යි. ඔන්න ඔය දර්ශක නීති 3ම මේ ගණන් ඔක්කොගෙම යෙදුණා. තව දර්ශක නීති දෙකක් කතා කරන්න තියෙනවා. ඒ තමයි ඍණ දර්ශක ධන දර්ශක කිරීමේදී පරස්පරය ගන්නවා. ඒ වගේම බලයක බලය ඇතුළත බල දෙක ගුණ කරනවා. තා චුට්ටයි ඉතුරු වෙලා තියෙන මේ පාඩමේ ඒක මම ඊළඟ දවසේ ඉවර කරනවා. අද පුතේ ලියා ගන්න මේකේ අභ්‍යාස මේ අභ්‍යාස කරන හොඳේ ප්‍රැක්ටිස් වෙන්න නම් මේ අභ්‍යාස කරන්න. හරි. අභ්‍යාස පුනරීක්ෂණ අභ්‍යාස දර්ශකවල පුනරීක්ෂණ අභ්‍යාසය. පුනරීක්ෂණ ඊළඟ පුතේ 12 ඊළඟට 12 හරි එච්චරයි 12 1යි 12 2යි හරි පුතේ මේ දැන් ඔය පේපර් ක්ලාස් එකේ ළමයි පේපර් ක්ලාස් එකට එන ළමයි මේ සමහර ළමයි පුතේ තාම ටියුට් අරගෙන නැහැ. ඒතකොට හෙටත් පුතේ හෙට බදාදා එකේ ඉඳන් 5 වෙනකම් පුතේ කසුන් එක ඇරලා තියෙන්නේ. මම ආයෙ මැසේජ් එකක් දාන්නම් ගෲප් එකට. ඒතකොට ඒ අවශ්‍ය ටියුට් අරගත්තේ නැති ළමයි ගිහිල්ලා හෙට ගිහිල්ලා ගන්න. මේ නැත්තම් පුතේ පේපර් ක්ලාස් එකට ඔයගොල්ලන්ට මේ ජොයින් වෙන්න බැරි වෙයි. හරිද? හෙට ගිහිල්ලා ඒ ටික ගන්න. මේ ඊළඟ පේපර් ක්ලාස් එක ආයෙ ඊළඟ සතියේ තමයි කරන්නේ. දැන් ඊළඟට පුතේ මේ ස්කෝලේ ඔයගොල්ලන්ට පටන් අරන් තියෙන්නේ ඔන්ලයින්. එහෙම පුතේ අපිට උදේවරුේ කරන්න වෙන එකක් නැහැ. බලමු ඒක. හරිද? මේ හරි අපරාධයක් ඉතින් උදේවරුවත් කරගන්න තියෙන එක. හරි ආයි පන්ති තියෙන්නේ එතකොට සුරාදා. හරිනේ? සුරාදා පන්තිය. අභ්‍යාස ටික කරලා තියන පුතේ අභ්‍යාස කරොත් තමයි Tamanට පුළුවන් වෙන්නේ. අභ්‍යාස ටික නැත්නම් අනිවාර්යෙන් අභ්‍යාස ටික කරන්න. මේ අභ්‍යාස වල උත්තර පුතේ මේ මම ෆොටෝ හරි ගහලා දාන්නම් ගෲප් එකට. එහෙනම් හැමෝටම ආයුබෝවන් සර්ණයි. ආයුබෝවන්.